සුබදෑසනක් අපේ ගම්පහ මෙරෙස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ සිට අද මේ පින්කමට මෙත්නෙත් පාමුලට දායකත්වයේ එකතු වුණු හැම දිනාමත් එකතු කරගෙන මේ භූමියට පැමිණි හැම දිනාමත් එකතු කරගෙන ඒ වගේම ලංකාව පුරාවටත් ලංකාවෙන් එපිට විදේශගතව සිට මෙත්නෙත් පාමුල අහන හැම දිනාවත් බොහොම ගෞරවයෙන් එකතු කරගෙන සූදානම් වෙන්නේ මෙත්නෙත් පාමුල වැඩසටහන ආරම්භ කරන්නට. ගම්පහ මෙරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතන ආධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හඳුරන්න වහන්සේව වැඩසටහන ආරම්භයේදීම බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා වැඩසටහන වෙනුවෙන්. ඒ වගේම වැඩම අවදාළ ගෞරවනීය මහා සංඝරත්නයේ මෙහෙණින් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගෙන මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නටයි අප සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මේ කාලය තුල අපි අපේ ජීවිතයට ධර්මය පිළිබඳව ලොකු ගෞරවයක් හැඟීමක් ඇතිවන කාලරාමුවක් කිව්වොත් විශේෂයෙන් නිවැරදි. මොකද අපි දකිනවා ලංකාව පුරාවටම විවිධ ආමිස පූජාවන් පැවැත්වෙනවා. චෛත්‍යරාජනන් වහන්සේලා ප්‍රධාන කොටගෙන ඒ වගේම ලංකාවේ බොහෝ තැන්වල විහාරස්ථානවල පින්කම් සංවිධානය කරලා තිබෙනවා. ඉතින් මේ පින්කම් එක්ක මේ ධර්මද්වීපයක් වගේ තිබෙන ලංකාව තුල බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව සහ ඒ උතුම් වූ ධර්මයෙන් තමන්ගේ ආධ්‍යාත්මික සුවතාවය සකසාගත්තු මහරහතන් වහන්සේලා නික්ලේශී උත්තමයන්න් වහන්සේලා පිළිබඳව අප්‍රමාණ ගෞරවයක් නිබඳවම ඔබ තුල තිබෙනවා. ඒ ගුණය වැඩි කරන්නට, ඒ ශ්‍රද්ධාව වැඩි කරන්නට, ඒ ශ්‍රද්ධාව එතනින් නොනැවතී ප්‍රඥාව දක්වා ගෙන යන්නට තමයි මෙත්නෙත් පාමුලොස්සේ අපි හැමදෑම උත්සාහ දරන්නේ. ඒ උත්සාහය අද දවසේදී දෙලෙසින්ම පවත්වේවි. ඔබ දේශවන් යොමාගෙන බොහොම උනන්දුවෙන් ධර්ම ශ්‍රවණ කුසලයේ ඇති කරගන්නට සූදානම් වෙන්න. ඒ උතුම් කුසලය ඔබට ලබා දෙන්නට අද පින්බර දායකත්වය පල්ලිපැද්ද බඹරගස් තැන්න රංවල පාර මිතුරු මාවතේ එම්.ඒ. ශාමලී ප්‍රියංගිකා මහත්මිය ඇතුළු ඒ පින්නතුන් තමයි අද මෙත්නෙත් පාමුලේ පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. බොහොම අපූර්වට සකසාගත්තු දැහැත් වට්ටිය අපේ හාමුදුරන් වහන්සේ වෙත පිළිගන්වන මොහොත. ඒ පිළිගැනුමෙන් ආරාධනා කරන මේ ධර්මය ඔබේ ජීවිතයේ සැනසුම උදෙසාම වේවා, ධම් අවබෝධය පිණිසම වේවායි කියා ප්‍රාර්ථනා කරමින් පූජනීය වන්දනීය කැටවල හේමාලෝක අපේ නායක හාමුදුරන් වහන්සේට ශ්‍රද්ධා සිතින් ආරාධනා කරනවා මෙත්නෙත් පාමුලේ ධර්මානුශාසනාව පැවැත්වීමට. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නිරතුරුව ගැයෙන වැයෙන පසඟතුරු නදින් නිතර සොබනා සිත් ඇති සියලු දේවතාවුන් වහන්සේලාට දහම් නාදයෙන් සනසනු පිණිස අපගේ ආරාධනය වේවා කියලා සාදු කියනවා. සාදු සාදු සාදු. රජු වට රැඳුණු මැතේ සබයක විලසින්නේ සක් රජු වටා දෙවෝ කැලනිති රැඳෙමින්නේ කලපින් බලය සතුටින් විඳ ගනිමින්නේ බොදු බනසනු මැන හද පිරි සතුටින්නේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධං මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ
අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා පුන්සඳ වාටාරැස් නුනුතරු කැට ලෙසිනේ බුදුරජු වටා රැස්මුණ සවුවන් දිලුනේ බුදු බණ අමා වැස්සෙන් හදවත් තෙමුනේ ඒදම් අසන්නට සිරිපා ළඟ නැමුනේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අනුපවාදෝ අනුපගාතෝ පාතිමොක්කේච සංවරෝ මත්තං ඤුතාච භත්තස්මින් පන්තංච සයනාසනං තී ලෝතුරා අමාදහමින් සනසිල්ල නිබඳව සොයන්නට තම ජීවිතය ප්‍රවර්ජ්‍යා භූමියට පමුණුවාගෙන සිතගත වදන තුන්දොර ඒ කෙරෙහි නමාගෙන සීල ගුණ ධර්මයෙන් සෝභමාන හදවතකින් රැඳෙන වැඩ ඉන්න සියලුම ගරු කටයුතු මහා සංඝරුවනත් එවැගේම පූජනීය මෙහෙණින් වහන්සේලාත් පෙරදරි කරගෙන මේ පුදබිම තුල සිය ගණනින් සුසදී සම්බුදු ශ්‍රාවක ශ්‍රාවිකා පිරිස මෙන්ම සුපුරුදු ලෙස තමන්ගේ කාලය මේ වෙනුවෙන් කැපකොට වෙන් කරගෙන අදත් දහම් සවනට සූදානම් වෙන බෝසත් ශ්‍රාවක ශ්‍රාවිකා පින්නතුනි අද දවසෙත් මේ උතුම් පින්කම වෙනුවෙන් දායකත්වයේ දරන සදහවත් අපේ පල්ලේ බැද්ද බබරගස්තැන්නෙහි රංගවල පාරේ මිතුරු මාවතේ එම්.ඒ. ශ්‍යාමලී ප්‍රියංගිකා දියණිය ඇතුළු කුලවංශයේ සදහබර පින්නතුන්ලා සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ තුනුරුවන වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන ලබාගත් නිරෝග සුවය සඳහා අවශ්‍ය කරන ශක්තිය ලද බැවින් ඊට කෘතවේදී ගුණය පළ කරමින් තවදුරටත් ජීවිත ගමනේ හෙට දවස වෙනුවෙන් සැනසෙල්ල උදාපත් කරගන්නටත් තමන් හෘද රෝගයකට බඳුන් වෙලා ඔත්පලව හිටි කාලේ නන්නයුරින් තමන්ට උදව් උපකාර කරපු සියලු දෙනාටම මෛත්‍රී සහගත සිතින් කළගුණ සලකන හිතින් යුතුව පින් දෙන්නටයි අද දවසේ මේ ආදර්ශවත් දායකත්වයේ දරන්නේ. කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. පින්වත් ශ්‍යාමලී ප්‍රියංගිකා දියණියනි, ඔබ සත්පුරුෂයන් අතර සත්පුරුෂ දියණියක් වශයෙන් කුලපවුලේ පින්නතුනි ලෝකේ සත්පුරුෂයන් අතර සත්පුරුෂ කුලපවුලක් වශයෙන් ඔබ සමග යාවි එක්වි පැමුණුණු සිය ගණනින් යුතු ගම්වාසී සදහවත් පින්වත්නි, ප්‍රදේශවාසී සදහවත් පින්වත්නි, ඔබ සත්පුරුෂයන් අතර සත්පුරුෂ උත්තමයෝ.
තමාට බැරි අවස්ථාවක පිහිට වෙච්ච පිළිසරණ වෙච්ච එක් පැත්තකින් තුනුරුවනට තමන්ගේ ගෞරව බැති ප්‍රණාමය පිරිනමන වෙලාව. අනිත් පැත්තෙන් තමන්ට උදව් උපකාර කළ හැමදෙනාටම පුණ්‍ය ලාභයකින් හිත පුරවාගෙන මිල කළ නොහැකි අමිල මෙහෙවරට අමිල වූ දායාදයක් පිරිනමන වෙලාව. අපි මේ මොහොතේ අදිෂ්ඨාන කරනවා ඒ නිසා මේ ධර්ම දානමේ පින්කමේ අසීමිත ශක්තියෙන් ශ්‍යාමලී ප්‍රියංගිකා දියණියට චිරාත් කාලයක් මෙවැනි සසුන් කෙත වැඩ වඩන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය උදෙසා මේ උතුම් කුසල සම්පත්තිය හේතු වේවා. ඒ සඳහා අපෝපකාරව කැප වුණු සියලු දෙනාටම යෝ ගිලානං උපට්ඨේති සෝමං උපට්ඨේතිනේ මහණෙනි යමෙක් ගියන් වූ කෙනෙකුට උවටන් කරනවාද ඒ තමයි නියම ප්‍රතිපත්තිමේ බුද්ධ පූජාව. ඒ තමයි මට කරන උසස් වූ පූජාව. අද අන්නේ බඳු උදාර සම්බුද්ධ පූජාවක් එක පැත්තකින් ධර්ම රත්නයේ වෙනුවෙන් ධර්ම පූජාවක් වෙනුවෙන් මනා ලෙස මුලින්ම අපේ වරුණ පුතා සිහිපත් කළා වගේ විශාල දැහත් වට්ටියක් ඒ වට්ටිය පවා අතින් වියලා සකස් කරගත්තු පොල් කූරු වලින් ඉරට කූරු වලින් ව්‍යාපෝ ලස්සන වට්ටියක හරිම ලස්සන දැහත් බඳුනක් සකස් කරලා මං හිතන්නේ බුලත් කොළ 100 ගානකින් එක සරසලා ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදලා උදෙසා සුදු පියුම් පුදන මල් බඳුන පවා දෝතින් වියලා පූර්ව කෘත්‍ය මනාව සම්පූර්ණ කළ වත්පිළිවෙතින් පූර්ණයට පත්වෙච්ච ධම්සභා මණ්ඩපයකයි මේ මොහොතේ මේ ධර්ම දේශනාව සඳහා අපි සූදානම් වෙන්නේ. මගේ භාග්‍යවතුන් වහන්සේ වදාලා වත්පිළිවෙත් කරන එකේ අගය වටිනාකම අපි දීර්ඝ කාලයක් ධර්ම දේශනාවක වත්පිළිවෙත් ගැන මෙරටේ ලෝකේ ජනතාව දැනුවත් කරලා තියෙනවා. පිරිත් දේශනාවක පූර්ව කෘත්‍ය වත්පිළිවෙත් ගැන දැනුවත් වෙන්න ඕනේ. දානමය පින්කමක පූර්ව කෘත්‍ය පිළිබඳව වත්පිළිවෙත් පිළිබඳව අපි දැනුවත් වෙන්න ඕනේ. යමෙක් යම් කටයුත්තක් කරන විට ගෙදර සම්බුද්ධ පූජාව පැවැත්වුවත් බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා බෝධි පූජාවක් පැවැත්වුවත් කොහොමද නොවරදවාම වත්පිළිවෙත් සම්පූර්ණ කරන්න කියන කාරණාවත් එහි තියෙන අනිවාර්යතාවයත් සලකලා මම දහම් පොතක් ලිව්වා. මං හිතන්නේ ලංකාවේ වැඩි දෙනෙක් අත ඒක තියෙනවා. ඊළඟට සමාජ චාරිත්‍ර වශයෙන් ගත්තම විවාහ චාරිත්‍ර, අනිත් පැත්තෙන් ගත්තම උපන්දින වශයෙන් ගත්තම උපන්දින උත්සව, අවසානයේදී අපේ අවමංගල්‍ය නොහොත් මරණය සිදු වුණාම මළගෙදරක සිද්ධ කරන්න ඕන වත්පිළිවෙත් පූර්ව කෘත්‍ය සියල්ල සටහන් වන නිසා මම එහි සඳහන් කළ මාතෘකාව තමයි බෞද්ධයා අනිවාර්යයෙන්ම දැනගත යුතු වත්පිළිවෙත්. ඒ වත්පිළිවෙත් මෙතරම් අගය කරන්නේ ඇයි? ඒ වත්පිළිවෙත් අගය කරන්නේ ඒ තුලින් ලැබෙන ප්‍රතිඵලය ඊටම පුළුල් නිසා. කෙනෙකුට බුදුමඟ විවෘත කරගන්න ඕන නම් ඒකාන්තයෙන් වත්පිළිවෙත් වල නිරත වෙන්න ඕනේ. වත්පිළිවෙත් වලින් තොර බුදුමඟක් හෝ බුදුමඟෙහි ලබන නිවන පිළිබඳ ඵලය හෝ අපට ලැබෙන්නේ නැහැ. බුදුමඟ වැසෙන්නේ එතකොට මොකක් නිසාද? වත්පිළිවෙත් වලින් මිනිසු ඈත් වෙනකොට. අද බොහෝ වෙලාවට වත්පිළිවෙත් වලින් මිනිසු කොච්චර ඈත් වෙලාද කියන කාරණාව ආරාධනාවකට අපි හිතමුකෝ ධර්මදේශනාවකට එනකොට අඩුම ගානේ බුලත් කොළ දෙකක්වත් අතේ නැතුව නිකන් අත් දෙක වනවන ඇවිල්ලා කියනවා බණකට ආරාධනා කරන්න ආව. මේ ළඟදී රජයේ උසස් මට්ටමේ නිලධාරී. ඉතින් ඇවිල්ලා එන්නේ ඉස්සර වෙලාව මට කාරු හරි අපේ ස්ථානින් ඉන්න කෙනෙකුට ආරාධනාවක් කරන්න ආවා කියලා තිබුණා. මොකෝ එන්නේ කියන්නේ. ඉතින් නිකන් අත් දෙක වනවන ආවා. මේ බණකට ආරාධනා කරන්න. මං හැම කොහේ යන ගමන් ඔබ වහන්සේට ආරාධනා කරන්න ආවේ. මොකක් කරන්නද? එහෙට ඇඹරෙනවා මෙහෙට ඇඹරෙනවා. මං කොයි දිනේ මතක නැද්ද කරන්න ආරාධනාව? ඒක තමයි මේ කල්පනා කළේ මොකක්වත් ගෙනාවෙත් නැහැ. මං හැබැයි කඩවල් වහලාද? උඹට හදිසියෙද මතක් වුණේ.
ඵලයන් ආපහු ගිහින් හරියට දැහැත් වට්ටියක් හදාගෙන අවිල්ලා ආරාධනා කරපම් පුළුවන් ද බැරිද කියලා අහන්න ටෙලිෆෝන් එකකින් ලෑස්ති වෙන්න. ඇවිල්ලා ආරාධනා කරලා පුළුවන් ද බැරිද කියන එක බලා ගන්න නිකන් පාඩුයි කියලා හිතෙනවා. ඇවිල්ලා දැහැත් වට්ටියක් පිළිගන්නලා ආරාධනා කරලා බැරි වුණොත් අපරාධනේ. මේ ආරාධනාවට පස්සේ එන්න හිතාගෙන කියන කට්ටකමට. ඉස්සලා සැරේ ඇවිල්ලා අහනවා මේ දිනේ තියනද බලාගෙන යන්න ආවේ ආරාධනාවට පස්සේ එන්න. මම කියන්නේ දිනේ බලා ගන්නයි ආරාධනාවට දෙකටම පස්සේ වරේ. සිංහලෙන් කිව්වම තේරෙනවනේ. ඉතින් ඒ නිසා ඒ ඔක්කොම අයින් වෙලා ඊළඟට බණකට ආරාධනා කරනකොට මේ කඩදාහි කෑල්ලක බුලත් කොළ 4-5ක් සුරුට්ටු වගේ උතාගෙන ඔන්න දැහැත් ගෙනාවොත් ගේන්නේ එහෙමයි. බුලත් අත දෙන්නේ බණට ආරාධනා කරන්න. දැන් මේ දැහැත් වට්ටිය දැක්ක වෙලාවේ මම ඒක කියන්න ඕන. මේවා ටික ටික හුරු කරන්න ඕන. මේ දැහැත් වට්ටිය රූප මාධ්‍යයෙන් බලන්න පුළුවන්. මේ කොච්චර මේකට වෙහෙසිලා මහන්සි වෙලා තියෙනවද කියලා අපේ පින්නතුලා දකින්න ඕන. ඒ තරම් මේ දැහැත් වට්ටිය රමණීයයි. ඒ තරම් මේ දැහැත් වට්ටියට සකලාංගයන්ම සම්පූර්ණ කරලා තියෙනවා. මේ බණකට ආරාධනා කරන විදිය. අද විතරක් නෙමෙයි. මේට පෙර දින එකත් අපේ දුව පුතා ඇතුළු කුලපවුලේ පින්නතුලා ඇවිල්ලා මට ආරාධනා කළා. මම එමෙත් කල්පනා කළා. මේ වත්පිළිවෙත් පිළිබඳ අගයත් මේක කියලා දුන්නොත් හොඳයි කියලා. ඒක වඩාත් කුළු ගැන්වලා ඉදිරිපත් කරන්නට අද ඊටාම හොඳ වාතාවරණයක් මේ සැලසුනේ නිසා මම මගේ පොතේ තියෙන ආරම්භක කවි දෙක ඉස්සලා කියලා ඉන්නා. වත් පිළිවෙත් නොමැති තැන සිල් ගුණ නොපිරේ සිල් ගුණ නොමැති විට සිත එක් තැන් නොම වෙයි. එකඟ වූ සිතක් නැති විට සඳහම් නොපෙනෙයි. සඳහම් නොදුටු විට සම්බුදු මඟ නොපෙනෙයි. එකකට එකක් සම්බන්ධයි. දැන් දැස තිබුණත් මගක් නැත්තම් යන්න. මගක් තිබුණත් දැස පේන්නේ නැත්තම් යන්න. අපට ඕන කරන ඉලක්කයට යන්න බෑ. මේ දෙක මේකට සම්පූර්ණ වෙන්න ඕන. දැන් මේ එකකට එකක් තියෙන සම්බන්ධතාවය අපි ඉස්සෙල්ලා ඉගෙන ගමු. ඉස්සෙල්ලා මොකද කරන්න කිව්වේ? වත්පිළිවෙත් හරියට කරන්න ඕනේ. වත්පිළිවෙත් කලේ නැත්තම් සිල් ගුණ පිරෙන්නේ නැහැ. දැන් සීල් සමාදන් වෙන්න ආවත් උතුරු සළුව හරියට තියෙන්න ඕනේ. පත්කඩයක් අතේ තියෙන්න ඕනේ. සිල් ඉල්ලන වාක්‍ය දැනගන්න ඕනේ. අද්දක නලතලේ පිහිටුවලා සිල් ඉල්ලන අරමුණ සිහිපත් කරගෙන සිල් ඉල්ලන්න ආරාධනා කරන්න ඕනේ. පාලියෙන් බැයි නම් අඩුම ගානේ සිංහලෙන් හරි. ඒ ටික වත්පිළිවෙත්. ආ දැන් සිල් ගන්න නමස්කාරය කියන්නේ කියලා අපි නිකම්ම කිව්වොත් අපේ පුරාණ සාර ධර්ම ටික සියල්ලම නැති වෙනවා. ඔයාට මතක තියෙනවද කියන්න පුළුවන්ද සිල් ඉල්ලන කවි දෙක කියන්න බලන්න. අපි මේ ආයතනයේ සිල් ඉල්ලන කවි දෙක පූර්ව කෘත්‍යයක් වශයෙන් කියන හැටි ඉගෙන ගමු. සසුන් කෙතේ ගුණ සපුරා වැඩ ඉන්න අවසර සංගරුවනේ පායුග නමදින්න ගෞරවයෙන් කෙරෙන යුම පිළිගන්න මගේ හිත උපෝසත සීලයේ පිහිටන්න තිසරණ සරණ ගත වී සිල් පිහිටන්න සූදානම්ය සමිඳුනි දස සිල් ගන්න අනුකම්පා උපදවා මට
සිල් දෙන්න කෙරෙනා මගේ මේ ඇරයුම පිළිගන්න සම්බුදු රදුන් ළඟ මගේ තුන් සිතම යොමා බුදු ගුණයට වඳිමි මම මගේ සිරස නමා නිවනින් නිවෙන්නට සසරෙහි නොවී පමා සිල් ගුණ අයද සිටි නෙමි මම සිරස නමා එක අතකට ශාසනයට ගෞරව පිණිසත් අනිත් අතින් අපට ගෞරව පිණිසත් ලංකාව පුරාම සියලු වෙහෙර විහාර භූමිවල ස්වාමින් වහන්සේ සිල් සමාදන් කරවන්නට ශාලාවට වැඩම කළාම පළමුවෙන් එක්කෙනෙක් වේවා නැත්නම් සමූහයම වේවා ඔය කවි තුන ගායනා කළොත් කොච්චර ලස්සනට හිටීවිද හිතේ ශ්‍රද්ධාව පහළ වෙනවා ස්වාමින් වහන්සේට කරන ආරාධනාව පාලියෙනුත් කළාට කමක් නැහැ තිසරණේන සද්ධින් ගහට්ට උපෝසත අෂ්ටාංග උපෝසත සීලං ධම්මං යාචාමි අනුග්‍රහං කତ୍වා සීලං දේත මේ බන්තේ අනුකම්පං උපාදාය හිතලා බලන්න සිල් සමාදන් වෙන්න යන පිරිස මේ බණහනවා ඔය සිල් ආයාචනා කරන සිල් දෙන්න ආරාධනා කරන ගාථා පාඨේ පාඩම්ද කියලා අඩුම ගානේ මෙන්න මේ ටික ලියාගෙන හරි කොලයක් බලාගෙන හරි කියන්න පුරුදු වෙන්න ටිකක් කල් යනකොට මේක පුරුදු වෙයි ඇයි මූලික වත්පිළිවෙත් අසම්පූර්ණ වූ විට එකකට එක සම්බන්ධ වෙන හැටි කියලා දෙන්නම් කිව්වනේ වත්පිළිවෙත් නොමැති විට සිල් ගුණ නොපිරේ වත්පිළිවෙත් පිරුණේ නැත්තම් සිල් ගුණ පිරෙන්නේ නැහැ හරියට අවිජ්ජා පත්‍ය සංඛාරා කියන එක වගේ මේ හේතුඵල සම්බන්ධයක් තියෙනවා ඊළඟට කියනවා සිල් ගුණ නොමැති විට සිල් ගුණ පිරෙන්නේ නැහැ නේ වත්පිළිවෙත් නැත්තම් ඒතකොට සීලේ පිරුණේ නැත්තම් ඊළඟට මොකද කියන්නේ සිත එකතෙන් වෙන්නේ නැහැ මම මේ පාලියෙන් කියන්නේ නැත්නම් සිංහලෙන් කියන්නේ පාලියමුත් මේ ගාතාව මෙහෙම දෙනවා වත්තං න පරිපූර්ණතෝ වත්පිළිවෙත් පිරුවේ නැත්තම් වත්තන්න පරිපූර්ණතෝ නසීලං පරිපූර්ණති සීලේ පිරෙන්නේ නැහැ සීලේ පිරෙන්නේ නැහැ ඔය මූලික අංග ටිකෙන් ආරාධනා කළේ නැත්තම් සීලේ පිහිටන්නේ නැහැ විනය කර්ම වාක්‍යයෙන් සීල් පවාරණය කළේ නැත්තම් සීල් පවාරණය වෙන්නේ නැහැ සමාදන් වෙන්නත් වත් පිළිවෙතක් තියෙනවා පවාරණය කරන්නත් වත් පිළිවෙතක් තියෙනවා මම මීට පෙර දවසක කියලා දුන්නා වාර කීපයක් කියලා දුන්නා ගොඩාක් බණ ඉගෙන ගන්නවට වඩා ඉගෙන ගන්න චුට්ට හරියට ඉගෙන ගත්තොත් හරි වටිනවා මේ අපි වේගෙන් කරගෙන ගිහින් තියෙන නිසා ගිරිහිලා තියෙන්නේ පුරාණ කාලේ තිබිච්ච මේ මහා ගාථා රත්න බව ආද මතක නැහැ වත්තන්න පරිපූර්ණතෝ නසීලං පරිපූර්ණති සීලේ පිරෙන්නේ අසුද්ධ සීලෝ සීලේ පිරුණ නැත්තම් සීලේ අසුද්ධ නම් අසුද්ධ සීලෝ දුප්පඤ්ඤෝ අසුද්ධ සීලවන්තයා දුෂ්ප්‍රඥයි මෝඩයි ප්‍රඥාව පිරෙන්නේ අසුද්ධ සීලෝ දුප්පඤ්ඤෝ චිත්ත එකග්ගං නවින්දති කිසි දෙයකට හිත එකඟ වෙන්නේ නැහැ ඉගෙන ගන්න දරුවෙකුගේ කාමරේ දිහා බැලුවම පොත්පත් දාපු තැන නම් ඇඳුම් බැඳුම් සෙරෙප්පු සපත්තු දාපු තැන නම් සිත එකඟ වෙන්නෙම නැහැ. චිත්ත එකක් ගන්න වින්දති. වික්කිත චිත්තෝ නේකග්ගෝ. සිත වික්ෂීප්ත නම් එකඟ වෙන්නේ නැත්නම් වික්කිත චිත්තෝ නේකග්ගෝ සම්මා ධම්මං නපස්සති. මනාව ධර්මයේ පෙනෙන්නේ නැහැ. අද ධර්මයෙන් ලෝකය නෑවුවත් උදේට රෑ වෙනකම් මේ බණ ඇහුවත් මග පෙනෙන්නේ නැත්තේ ඇයි? ඔය කියපු අංග සම්පූර්ණ පිළිවෙල අවශ්‍ය නිසායි බුදුහාරෝ එක දේශනා කරන්නේ. නැත්නම් මේ හදලා කියන එකක් නෙමෙයි මා. එහෙනම් ඕකේ අනිත් පැත්ත මොකද? වත් පිළිවෙත් පිරුවොත් දැන නිසි අයුරින්
සිල් ගුණ දම් රැකෙයි පාරමි බල ඇසුරින්. ප්‍රඥා ඇස ලැබෙයි පාරමි ගුණ වඩමින් මගඵල ලැබෙයි අම නිවනට දොර හරිමින්. එනිසා මාර්ගඵලයක් ලබා ගන්න බලාපොරොත්තු ඇති ඇත්ත බණ අහනකොට වුණත් ගෙදරක මේ ගුවන් විදුලිය වුණා. බණක් හිතට වදින්න නම් ඒකට ඕන කරන අඩු ගානේ මූණකටවත් සෝදලා. අඩු ගානේ নমස්කාරය කියනකොට අපිට නොපෙරුණට කමන්නේ පේන්න නෙමෙයි මේවා කරන්නේ. හිතට දැනෙන්නයි, හිතට වදින්නයි. নমස්කාරය කියනකොට අත් දෙක එකතු කරලා ගෙදර ඉඳලා নমස්කාරය කියන්නේ. අපිත් එක්ක. පුළුවන් නම් දේවතා ආරාධනාවට ගාථා කියනකොට ගාථාව කියන්නේ. පාඩම් තියෙන දැන් අද මම මාතෘකා කළේ බුදුහාමරගේ බුද්ධ අවවාදයේ පිටිපද ගාථාව. සබ්බපාප සාකරණ ගාථාව, කාන්ති පරමන්ත පොතිතික්කා ගාථාව, ඊට පස්සේ අද මාතෘකා කරපු අනූපවාදෝ අනූපඝාතෝ ගාථාව. මේ ගාථා තුනම බුද්ධානුශාසනාවයි. ඕවාද ප්‍රාතිමොක්ෂ දේශනාවයි. පාඩම් තියෙනවා නම් පාඩම් තියෙන ගාථා. අපේ බෞද්ධයන් හුඟක් ධම්මපදේ ගාථා පාඩම්. තේමාව කරනකොටම නැත්තම් මාතෘකා කරනකොටම ඒ ගාථාව පාඩම් කරගන්න බලන්න. මම කියන්නේම බණ අහනකොට බණ පොතක් තියාගන්න ලියන්න. දේශකයන් වහන්සේලා සාමාන්‍යයෙන් මේ උද්ෘතය මම උපුට ගත්තේ අහවල් ත්‍රිපිටකයේ අහවල් සූත්‍රයේ අංගුත්තර නිකාය නම් අංගුත්තර නිකායේ පංචක නිපාතේ අහවල් කොටසක මේක මම උපුට ගත්ත කියලා කියන්නේ කැමැති ඇත්තන්ට අද අන්තර්ජාල පහසුකම් පවා තියෙනවා. ඒ අන්තර්ජාලයේ තියෙනවා ඕනම තැනකින් සූත්‍ර පිටකයේ තැනක් උපුට ගන්න ඕනොත් එතෙන්ට තත්පරයකින් යන්න පුළුවන්. පොත් ගොඩාක් අතේ නැති වුණත් වැඩේ කරගන්න පුළුවන්. නිකම්ම අහගෙන ඉන්න විතරක් නෙමෙයි. අපිත් පොඩ්ඩක් මේ ධර්මයේ පොත් වහන්සේ පරිශීලනය කරන තැනට එන්න ඕන. ඉතින් මේ වත් පිළිවෙත් කිරීම පිළිබඳව අගය කරන්න ඒකේ ආනිසංස ගැන කියලා දෙන්න. දැන් මම ආපහු අහනවා වත් පිළිවෙත් කරපුවාම මොකද්ද පිරෙන්නේ? සිල් පිරෙනවා. සිල් පිරුණාම මොකද වෙන්නේ? හිත එකඟ වෙනවා. හිත එකඟ වුණාම මොකද වෙන්නේ? බුදුමග හොඳට වැටහෙනවා. චිත්ත ඒකග්ගං නවින්දති කිව්වා. හිත එකඟ වෙන්නේ නැත්තම් මොකවත් කරන්න බෑ. දැන් ඉඳගෙන ඉන්න ගමන් දැන් අපි හිතමුකෝ ගෙදර බණක් කියන ගමන් කියලා. අපිට දැහැත්වට්ටියේ පූජා කරපු වෙලේ ඉඳලා ගෙදර මිනිස්සුන්ගේ කල්පනාව එන අයට කන්න දෙන්න කොහොමද කීයට මෙයා කමෙක් ඉවර කරයිද? අර එක බණ පදයක්වත් ඔළුවට යන්නේ නැහැ. හැබැයි අවසානයේට මැරිච් එක්කලා සිහිපත් කරපු හැටි මරලා තෝරන දීලා සාදු කියනවා. මැරිච් හාදේ ඇවිල්ලා චිත්ත එකක් හිත එකඟ කරගෙන බණ ඇහුවොත් මිසක් ඉන්නේ අකුණ්ඩ බණ අහන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ නිසා මේ හිතේ එකඟතාවය කියන එක හරි වැදගත්. ඉතින් දැන් අපි එහෙනම් අද ලැබෙන කාලයෙන් ප්‍රයෝජන ගන්න ඕන නිසා අපි දැන් දන්නවා නවම් පුර පසළොස්වක පොහොය පහුනේ අපි හැම මාධ්‍යයකින්ම බණ ඇහුවා. මේ නවම් පුර පොය ගොඩක් වටින්නේ අපට කරුණු කීපයක් නිසා කියලා මතක් කළා. ඒ ගැන කල්පනා කරලා මම හිතුවා හැබැයි ඒ කරුණු ගෑවිලා යන විදිහේ තේමාවක් හොයාගත්තොත් කොච්චර වටිනවද? ඒ වෙනුවෙන් අපි මොන හරි කතා පුවතක් තෝර ගන්නවා නම් මේ පොය ඊළඟ පොය එනකන් ඒ පොයේ වටිනාකම ගැන එකතු වෙන කතා ප්‍රවෘත්තියක් ගන්න නැත්නම් කොච්චර වටිනවද කියලා මට හිතුණා. ඉතින් ඒ අතර ඒ නිසා තමයි මේ මාසයක් දෙකක් තුනක් දැන් කාලේ අරගෙන අපි බුද්ධ අවවාදය ගැන එහෙම නැත්නම් ඒකට කියනවා ඕවාද ප්‍රාතිමෝක්ෂය. මෝක්ෂය කියන්නේ නිවනට නමක්, ප්‍රාති කියන්නේ පමනුවනවා. ඕවාද කියන්නේ අවවාද. කෙනෙකුගේ ජීවිතේ නිවනට පමනුවන්ට අවවාදයි දුන්නේ බුදුහාමුදුරුවෝ ඉස්සල්ලාම පැවිදි සමූහයට. අවුරුදු 20ක් විතර යනකම් විනය ශික්ෂා පැනෙන්නේ නැහැ. අවුරුදු 20ක් විතර යනකම් භාග්‍යවතුන් වහන්සේ බුදු බවට පත්වලා අවුරුද්දක් ගියාට පස්සේ තමයි අවවාදයක් විතර සිහිපත් කළා. මෙන්න මේක තමයි පුතේ නිවන් මඟ කියලා දුන්නා. ඔබ වහන්සේලා මෙන්න මේ ගුණ ධර්ම ටික පිරුවොත් ඔබ වහන්සේලාට විමුක්ති මාර්ගය උදාපත් කරගන්න පුළුවන්. මොකද මුල්ම යුගයේ භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම ශාසනයට ආවේ එකම අරමුණක් ඇතුව. ඒ නිසා ගැටුම් තිබුණේ නැහැ. ඒ නිසා විනය කඩවීම තිබුණේ නැහැ. ඒ නිසා විනයේ නීති පද්ධතිය පනවන්න ඕන උනේ නැහැ. අවුරුදු 20ක් ගියාට පස්සේ තමයි භික්ෂුන් වහන්සේලා අතර විනය ප්‍රශ්න ඇති වුණේ.
එනිත සුදින්න වගේ භික්ෂුන් වහන්සේලා භික්ෂූත්වයට ගැලපෙන්නේ නැති නිවනට සිත නමන්න තියෙන පලිබෝධවලට මූණ දුන්න නිසා බුදුහාමුදුරුවෝ විනය ශික්ෂා පැන. ඔය ඉතිසල විනය ශික්ෂා පනවන්නේ කිව්වම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නෑ. බුදුවරු එහෙම විනය නීති පනවන්නේ නෑ හේතුවක් නැතුව. ඒ නිසා ඔහොම ඉන්න. පස්සෙන් පහු කලක් යනකොට හේතු ඉස්මතු වෙයි. හේතු එනකොට නීති පනවන්න පුළුවන්. අපිට එක දැන් 19 වෙනි ව්‍යවස්ථාව කියයි 20 වෙනි ව්‍යවස්ථාව කියයි. ඒ ව්‍යවස්ථාව වෙනස් කරන්නේ ඇයි? කාලෙන් කාලෙට තියෙන අවශ්‍යතාව වෙනස්. කාලෙන් කාලෙට අපට යම් යම් නීති රටක් වශයෙන් සම්පාදනය කරන්න වෙනවා. යම් යම් වෙනස් වීම කරන්න වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් බුදුහාමුදුරුවෝ පනෝප විනය ශික්ෂා පද උනත් ස්ථාවරයේ තියලා නැහැ. දේශයට අනුව කාලයට අනුව විනය නීති වෙනස් කළා. දැන් උදාහරණයක් මම කියන්නම් ඒකට. පුරාණ කාලේ භික්ෂුන් වහන්සේලා පාවහන් පාවිච්චි කළේ නැහැ. උන්වහන්සේලා පාවහන් නැතුවයි වැඩම කළේ. ಭಾರತයේ විවිධ දේශගුණික ස්වභාවයන්ගෙන් යුක්තයි. නමුත් ඒ නිසා සමහර පළාත්වල සියලු දෙනාම පාවහන් පාවිච්චි කළා. දැන් අවන්තිය වගේ පළාත්වල සියලු දෙනාම පාවහන් පාවිච්චි කරනවා ගිහියෝ. මොකද හුඟා ගල් පොරුළු සහිත පොළොවේ ඇවිදින්න තියෙන්නේ. ඉතින් දැන් භික්ෂුන් වහන්සේලා පින්ඩපාතේ වඩිනකොට ලොකු අපහසුකම් වලට පත් වෙනවා. දැන් ඉස්සල විනය ශික්ෂාව පැනවුවා භික්ෂුන් වහන්සේලා පාවහන් පරදින්න එපා. පස්සේ අවන්තියේ භික්ෂුන් වහන්සේලා මුණ දෙන පීඩාකාරී තත්ත්වයන් දිහා බලලා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියන බුදුහාමුදුරනේ අපට පින්ඩපාත ටික වැඩලා වඩිනකන්වත් අපිට පාවහනක් පාවිච්චි කළොත් කමක් නැද්ද? කමක් නැහැ. හැබැයි පිටපතල වැහෙන්නේ නැති වෙන්න ලෑලි කෑලි වලින් හදාගත්තට කමක් නැහැ. දැන් භික්ෂුන් වහන්සේලා ලෑලි කෑලි කපලා ඒකට නූලක් වගේ එකක් දාලා අර කාදු වගේ හිටින්න මේ සෙරප්පු දෙකක් දාගෙන යනවා ටකට ටකස් ගාලා බින්කෝ දාලා යනවා වගේ. ඉතින් මිනිස්සු හන්සෙරප්පු දාලා කිසි සද්දයක් නැහැ. හාමුදුරුවෝ වඩිනකොට සද්ද ඇහෙනවා. ඒ මදිවට ලෑල්ලනේ. කඳුවල යනකොට බොරළු ගොඩේ ලෑලි සෙරප්පු දාලා මොකද වෙන්නේ? පෙරලෙනවා. ඔන්න ඊට පස්සේ විල කරන අනේ ස්වාමීනි මේ ලී සෙරප්පු දාලා යන්න බෑනේ කඳුවල. එහෙමද? එහෙනම් හන්සෙරප්පු පාවිච්චි කරලා කමන්නේ ආයෙත් විනය ශික්ෂා වෙනස් කරනවා. ඒක වෙනස් කරලා කමන්නේ මේ හන්සෙරප්පු පාවිච්චි කරන්න එහෙමනම්. හැබැයි පිටපතුල මුළුමනින් වැහෙන්නේ නැති වෙන්න. ඔන්න ස්වාමීන් වහන්සේලාට පාවහන් පිළිගන්නනකොට මේ ඇඟිලි සහ උඩු කොටසේ යම් ප්‍රමාණයක් අර සපත්තු වගේ සෙරප්පු පූජා කරන්න එපා. ගිහියෝ මේ පිටපත විනයක් දන්නේ නැහනේ. දේරුණා දැන් ආටපිරිකද ගහලා තියෙනවා විනයානුකූල ආටපිරික. සෙරප්පු දෙකේ ගහලා නැහැනේ විනයානුකූල පාවහන් කියලා. තේරුණාද? ඒ නිසා අපි ටික කියලා දෙන්න ඕනේ. ඒ ස්වාමීන් වහන්සේලාට පාවහන් පාවිච්චි කරනකොට ඒගොල්ලෝ ස්වාමීන් වහන්සේලා කියලා වෙනම හදලා නැහැ. පුරාණ කාලේ නම් තිබුණා ස්වාමීන් වහන්සේලාට බුරුම සෙරප්පු කියලා જાතියක්. දැන් ඒව දකින්නත් නැහැ. ඉතින් ඒ නිසා මම මේ විනය ශික්ෂා පිළිබඳ අතිරේක කාර්යයක් යමක් පූජා කරනකොට මේක භික්ෂුන් වහන්සේලාට විනයට අනුරූපද කියලා බලනවා. දැන් අපි ගත්තොත් ඉස්සර ස්වාමීන් වහන්සේලා අතේ තිබුණ තල් ගොටුවක්. තල් ගොටුව තමයි ඉහට ඉහළගෙන ගියේ. තල්ලත්ත. අර තල්ලත්ත කියන්නේ වටාපතටනේ. ඒ කාලේ තල්ලත්තෙන් තමයි කුඩේ හදලා තිබුණේ. ඔන්න කාලයක් යනකොට ඉතින් දැන් ඒක වෙනස් වුණා. නිකාය වශයෙන් සමහර ඒවා වෙනස් වෙලා තියෙනවා. ඒවා විවරණය කරන්න වෙලාව නෙමෙයි. ඊට පස්සේ කුඩයක් අනුමත වුණා අර අතට දාන්න පුළුවන් වකකුත් එක්ක කුඩයක්. දැන් ඔන්න ඊට පස්සේ ඒක පාවිච්චි කරලා. දැන් මෑත වෙනකොට හාමුදුරුවෝ කුඩයක් තියෙනවා. තියෙන අර නෝනලා රයන්නේ 4ට 5ට නවපු කුඩ. පුංචි කුඩ. ආන් ඒවා අටපිරිකරටත් තියලා පූජා කරනවා. දැන් බුදුහාරු හිටියනම් කෑ ඔය මොකද්ද බොල? දැන් හාමුදුරුවෝ ඒක ලැජ්ජයි වගේ ඉලන්දාරි වෙනකොට කුඩේ අතේ එල්ලගෙන යන්න. ඒ නිසා බෑග් එකේ පොඩි කුඩයක් දාලා 4ට 5ට නමන නෝනලාගේ කුඩේ වගේ එක කරයි යන්න.
ඉතින් අරයන්නේ කඩෙන් අරගෙන නෙමෙයි. කවුරු දීලාද? ගොන් දායකයෝ දීලා. විනය දන්නේ නැති දායකයෝ මේ පූජා කරලා තියෙන්නේ. ඉතින් මේක එහෙමම කියන්න ඕන. එහෙමම සිංහලෙන් කියනකොට ඔය කුඩයක් ගන්න යනකොට තේරෙන්න ඕනේ. කුඩ පූජාව 12 පිරිකරට හරි වටිනවා. එතකොට පාවහන් පූජාව කුඩ පූජාව දැන් ඒවා නොයෙක් ආකාර ආලවට්ටම් දාලා හදලා තියෙනවා. ඉතින් එකින් එක කියන්න විවරණය කරන්න වෙලාව නෑ. නමුත් මේ පිළිබඳව පොඩි අවබෝධය ලබා ගත්තොත් හොඳයි. බුදුහාමුදුරුවෝ එතකොට විනය ශික්ෂාව පැනෙව්වේ විනය නීතියක් කිව්වට ඕනම වෙලාවක පුද්ගලයාට අනුරූපව දැන් ධර්මදේශනා කරන එකේ උනත් කියලා තියෙනවා පාවහම් පයලාගෙන උස්සාසනයක ඉන්න කෙනෙකුට බණ කියන්න එපා. කාට හරි කකුලේ ආබාධයක් තියෙනවා. ලොකු අසනීපකින් ඇඳේ ඉන්නවා. දැන් ස්වාමීන් වහන්සේට එතෙන් යන්න සිද්ධ වෙනවා. එතකොට රෝගියා නැගිට්ටොත් රෝගියාගේ රෝගී තත්ත්වය උත්සන්න වෙන්න පුළුවන්. ඒ නිසා ඒ රෝගියා උඩ ඇඳේ සැතපීලා ඉඳද්දී මිටි ආසනයක ඉඳගෙන ස්වාමීන් වහන්සේට බණ ටිකක් කියන්න පිරිත් ටිකක් කියන්න සිද්ධ වුණොත් ඒක කරන්න ඒක විනය විරෝධී කර නෙමෙයි. එහෙනම් තැනට ගැලපෙන විදිහේ පාමුල කියන්න ඕන නෑ. නමුත් ගුරුවරු දැනගන්න ඕන තමන්ගේ ශිෂ්‍යෝ හදනකොට මෙන්න මේකයි පුතා විනය. මෙන්න මේකයි කෙස්ට්‍රවුඩු සිඳන තැන ඉඳලා දෙපතුල් දෝවණය කරන තැන දක්වා හිසේ සිට දෙපතුල දක්වා විනය කියලා දීලා තියෙනවා. මෙන්න මේ විදිහට විනයට අනුව හසිරෙන්න කියන එක ගුරුවරයා ආදර්ශයෙන් පෙන්වන්න ඕන. එතකොට ශිෂ්‍යෝ ඒ අනුව හැසිරෙනවා. ශිෂ්‍යයා කොච්චර උගතෙක් වුණත් ඉහළට ගියත් මහාන වෙච්ච දවසේ තීච්ච යටහත් පහත්කම ගුරුවරයාට තියෙන්න ඕනේ. ගුරුවරයාට ඉහළින් වැඩ කරන්න බෑ ගෝලයාට. ගෝලයා කියන එකේ තේරුම ඒකයි. ඒ ටික හැදුනේ නැත්තම් අද තරුණ වෙන්න භික්ෂුන් වහන්සේලා Tamanට ඕන කරන අත්නෝමතික වැඩපිළිවෙලකට යනවා. විනය ගැන සැලකිල්ලක් ඇත්තෙම නැතුව යනවා. විනයෝ නම් ශාසනසායු මම ඇයි මේ ටික කියන්නේ? ශාසනයේ හෙට දවස ගැන බලාපොරොත්තු වෙන තරවරයන් වහන්සේලාට හරි වේදනාවක් කැක්කුමක් තියෙනවා. විනයෝ නාම ශාසනසායු දැන් වෙනස් වෙන ලෝකේ කී හිටියට වෙනසට දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් පාන්සකූලකට ගිහිල්ලා අපි හාමුදුරුවෝ වාඩි වෙලා ඉන්නවා කියන්නකෝ. පැරණි හාමුදුරුවෝ බණ කියනකම් පොඩි හාමුදුරුවෝ මොකද ගඩොල් භාගයක් වගේ කතේ තියාගෙන ඉන්නවා. ඔකට අනිනවා ඔබනවා. අර බණක් දහමක් ගැන දානෙකට යනකම් දානෙට බණ ඉවර වෙලා වළඳන්න ලෑස්ති වෙනකම් ඒ ටික වෙලාද නැද්ද කියන කාරණාව මට වඩා හොඳට ගිහියොත් දන්නවා. ලොකු හාමුදුරුවෝ මේ ගැන කලකිරලා ඉන්නේ. විනයට කැමති. අන්න ඒක තමයි කිව්වේ විනයෝ නාම ශාසනසායු. විනයන්ටිතේ ශාසනන්ටිතං හෝති. විනය ශාසනයාගේ ආයුෂයයි විනය පිරිහුණු කල්හි ශාසනය පිරිහෙන්නේ. දැන් පේනවද විනයට කොච්චර වැදගත්කමක් තියෙනවද කියලා? ගිහි විනය, පැවිදි විනය කියලා දෙකක් තියෙනවා. මෙන්න මේ ටික ඉගෙන ගන්න එක හරි වටිනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මුල් යුගයේ දේශනා කොට වදාළ ඕවාද ප්‍රාතිමෝක්ෂයකට කියන්නේ අවවාද ප්‍රාතිමෝක්ෂය. මම ඒ වචනේ තෝරලා දුන්නා. මෝක්ෂය කියන්නේ මොකද්ද? නිවන. ඕවාද කියන්නේ අවවාදය. ඕවාද නිවනට ප්‍රාති කියන්නේ පමුණවනවා. නිවනට පමුණවන අවවාද. ඒ අතරත ඔන්න අද මම මාතෘකා කරපු ගාථාව, ඒ ගාථාවේ තේරුම මම ඉස්සලා කියලා දෙන්නම් කවි දෙකකින් මේ විදියට. හොඳට අහගන්න. දැන් අපේ ආරාමේ නම් සියලු දෙනා වහන්සේලාම උදේට චීවර අධිෂ්ඨාන කරනකොට මේ ගාථා තුනම සජ්ජායනා කරනවා. ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සියලු දෙනා චීවරය අධිෂ්ඨාන කරනවා. තුන් සිවුරෙන් යුක්තව ඉඳගෙන තුන් සිවුර අධිෂ්ඨාන කරනවා. ඒක වෙන්න ඕන එකක්. ඒවා තමයි පරණ විනය. අපේ ගුරුවරුන්ට බුදුබවත් වෙන්න අපට පුරුදු කරපුවා. මේ අවවාදී සිහි කරනවා තියා පාඩම්වත් නැති ඇත්ත කොච්චර ඉන්නවද අපේ? ඕවාද ප්‍රාතිමෝක්ෂය පැත්තක දීච්චාවයි. මේක පාලියෙන් කියලාත් බෑ. අපට කාලේ මැදි හින්දා මේ ස්ථානින් වල අපි පාලියෙන් තමයි කියන්නේ. නමුත් සිංහලෙන් මම මේවට කවි දීලා තියෙනවා. සිංහලෙන් අදහස දීලා තියෙනවා. ඒ නිසා බෞද්ධයන්ට මේක භික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි මේ ඕවාදය සියලුම ගිහි පැවිදි ඇත්තන්ට බුදුහාරු දේශනා කරපු අනුශාසනාව. ඒකේ තුන්වෙනි ගාථාව අද.
අනුනට නිගා කොට බස් තෙපලන්න එපා අනුනගේ ජීවිතය වනසාලන්න එපා සීල ගුණය නම් වනසා ගන්න එපා පමණට ආහාර ගනු ලැබ ගනු පිණිස සැපා ඔන්න පින්නත් ඔබේ ධර්මශාලාවේ මේක ගහලා තියන්න ඕන. සියලු ආද නැති වුණත් මේවා තමයි පන්සල් වලට ගෙනිලා පූජා කරන්න ඕනේ ඒවා. සබ්බපාපස කරන ගාතාව මම දැක්ක සමහර පන්සල් වල ගහලා තියෙන විතරක් නෙමෙයි මේ නූල් වලින් මහලාගෙන බුද්ධ අවවාදය. දැන් ඒවා පිරිහිලා යන යුගයේ ශාසනයට පණ දෙනවා කියන්නේ මේවා මතක් කරලා දෙන්න ඕන අඩු ගන්න. ක්‍රියාත්මක වීම කෝක වෙතක්. ඔන්න සීල් ගන්න අය එතකොට මම තව සැරයක් ඒගොල්ලන්ට ප්‍රයෝජන පිණිස මේක කියන්නම්. මම කිව්වම ඔයගොල්ලොත් කියන්නකෝ සැරයක්. අනුනට නීගා කොට බස් තෙපලන්න එපා අනුනට නිගා කොට බස් තෙපලන්න එපා අනුනගේ ජීවිතය වනසාලන්න එපා අනුනගේ ජීවිතය වනසාලන්න එපා සීල ගුණය නම් වනසා ගන්න එපා සීල ගුණය නම් වනසා ගන්න එපා පමණට ආහාර ගනු ලැබ ගනු පිණිස සැපා පමණට ආහාර ගනු ලැබ ගනු පිණිස සැපා ඔන්න ඊළඟ තේරුම පිරිසෙන් වෙන්ව තනිවම ඉඳුමයි සැපය තනිවම ඉඳුමයි සැපය විදසුන් වැඩිමින් තව වැඩි වේ සැපය සතුන් වැඩිමින් තව වැඩි වෙයි සැපය ලැබගනු මැන නිරතුරු සමවත් සුවය ගනු මෙන්න නිරතුරු සමවත් සැපය එයමයි බුදුරදුන් දෙසු අනුශාසනය යමයි බුදුරදුන් දෙසු අනුශාසනය අපි තව තවත් කියමු දෙක බැර පිරිසෙන් වෙන්ව තනිවම ඉඳුමයි සැපය විදසුන් වැඩිමින් තව වැඩි වෙයි සැපය ලැබගනු මැන නිරතුරු සමවත් සුවය එයමයි බුදුරදුන් දෙසුවනු ශාසනය දැන් අපි එක එක පදේ පදේ තෝරගන්න ඕන. බුද්ධ අවවාදයේ අවසන් ගාථාව. පළවෙනි පදයේ අනූපවාදෝ. දැන් අපි දන්නවා අපි ළඟ කවියක් තියෙනවා. මොකක්ද අනූපවාද කියන්නේ? අනුන්ට නිර්ග්‍රහ කරන්න එපා. දැන් මං කිව්වා සීල් ගන්න දවසට ධර්මශාලාවේ මේ ටික ගහලා තියන්න. පදෙන් පදේ ලිව්වත් කමන්නේ කවිය ගාන ලිව්වත් කමන්නේ. හැබැයි ගාථාවත් එක්ක කවිය ලියන්න ඕන. මොකද මේ කවියේ හැම අකුරක්ම පාලිය අකුරමයි පරිවර්තන කරලා තියෙන සිංහලට. එතකොට අනුනට නිගා කොට බස්ත බලන්නේ පානූපවාදෝ. දැන් ඔන්න මම ඒකට පුංචි
කතන්දරයක් පටන් ගන්නවා. හැබැයි හරියම රසවත් අතුරු කතා ගොඩකින් යුක්තයි. ඒ හින්දා එක දවසකින් ඉවර කරන්න බැරි වෙයි. ඒ වුණාට කොටසින් කොටස ඉගෙන ගන්නවා කියලා හිතා ගන්න ඕනේ. උපවාද කරන්නේ හිතින්ද කටින්ද? අපි නිකන් කතා කරමු. කටින්. මිනිස්සු අනිත් අයට උපවාද කරලා අපහාස කරලා සතුටු වෙන මිනිස්සු ඉන්නවද නැද්ද? දැන් ඕකට හොඳ උදාහරණයක් තියෙනවා. ඕකේ විපාක පෙන්නලා දෙන කතා ගොඩක් තියෙනවා. එකක් තමයි තක්කාරිය ජාතකය. මොකද්ද නම? තක්කාරිය ජාතක. මේක ඔයගොල්ලන්ටත් කියවන්න හොඳ රසවත් කතාවක්. මේ තක්කාරිය ජාතකය දේශනා කරන්නේ සරියුත් මුගලන් දෙදෙනා වහන්සේලාට නිග්‍රහ කරපු භික්ෂුන් වහන්සේ නමක් පිළිබඳව මතුවෙච්ච බුද්ධ කාලීන සිද්ධියක් නිසා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට ආවිල්ලා දෑගසව්වන් වහන්සේලා. කවුද දෑගසව්වන් වහන්සේ කියන්නේ? සරියුත් මුගලන් දෙදෙනා වහන්සේ. දැන් මම කිව්වා මේ නවම් පොය ඕවාද ප්‍රාතිමොක්ෂ දේශනා කොට වදාළ පොය ඒ වගේම සරියුත් මුගලන් දෙදෙනා වහන්සේලාට අග පදවි ලබා දුන්න පොය. ඒ නිසා උන්වහන්සේලා මූලික කරගෙන මේ ධර්ම දේශනාවට කරුණු එකතු කළොත් හොඳයි කියලා මම කල්පනා කළේ. ඉතින් සරියුත් මුගලන් දෙදෙනා වහන්සේලා බුදුහාරණකට ඇවිල්ලා කියනවා බුදුහාමුදුරනේ අපිට ටිකක් පිරිසෙන් ඈත් වෙලා වෙන් වෙලා ඉඳ හිතනොත් හොඳයි කියලා හිතනවා ලැබුණොත් හොඳයි කියලා හිතනවා වාස් කාලයක් ඇතුළත. අපි අහලා තියෙනවා කෝකාලික කියන නගරේ කෝකාලික කියලා භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුවගේ විහාරස්ථානයේ හරි විවේකයි. විශාල පිරිසකුත් නැහැ. ස්වාමීනි අපි එහි යන්නද? දැන් භාග්‍යතුන් වහන්සේගේ අවසර ලැබලා මිසක් හිතුවක්කාරයට ගමන් ගියේ නැහැ. දෑගසව්වන් වහන්සේලාට අයිතිය තිබුණා හැම ඕනම තැනක වඩින්න වුණා. නමුත් භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා අහවල් දිහාට යන්නද? ඒක භාග්‍යතුන් වහන්සේ සමහර තැන් අනතුරුදායක නම් කියනවා දැන් යන්න එපා. අපිට බණපොතේ ඕන තරම් හම්බ වෙනවද එහෙම අවස්ථා? දැන් පුණහාමුදුරෝ සෝනාපරන්තයට යන්න අහනකොට කිව්වා පුතා තව ටික කලක් ඉන්නවද ඔහොම? ඒ මොකද හිත හැදෙනකම්. ආයෙත් ටික දවසකට පස්සේ යනවා ස්වාමීනි සෝනාපරන්තයට යන්නයි යදාට යන්නද? හොඳයි යන්න. හැබැයි මම ඔයාලගෙන් ප්‍රශ්න කීපයක් අහනවා. සෝනාපරන්තේ මිනිස්සු හරි දරුණුයි. ඒගොල්ලෝ සමහරට නිතරම නිନ୍ଦා අපවාද කරන්න පුළුවන්. කොහොමද හිත හදාගන්නේ? අර කාලේ දුන්නේ හිත සකස් කරගන්න. අර වගේ නොයි තාඩන පීඩන වලට ඔරොත්තු දෙන හිතක් හදාගන්න ඕන නිසා කාලය ගත්තා. සමහර තැන්වලදී භාග්‍යතුන් වහන්සේ එතෙන් යන්න වඩින්න එපා. එපා කිව්වොත් එපාම තමයි. ආයෙත් එපා කියපු ගමන ගියොත් වැඩ වරදිනවා. දැන් සරියුත් මුගලන් දෙදෙනා වහන්සේලාට එහෙම හිත හදාගන්න දෙයක් නැහැනේ. හැබැයි සරියුත් මුගලන් දෙදෙනා වහන්සේලා පසුපස්සෙමුත් සංසාරික හතුරු එනවා. දැන් බුදුහානෝගේ පිටිපස්සෙම සංසාරික හතුරු ආවන්නේ. බණහන ඕගොල්ලෝගේ පිටිපස්සෙන් සංසාරික හතුරු නැද්ද? සංසාරික මිත්‍රෝ වගේම සංසාරික හතුරුත් ඉන්නවා. අපි කියන්නේ නැද්ද මූණන් සසර පුරා මගෙන් පලිගන්න ආපු දෙව්දත්තර කෙනෙක් කියලා අපි කියන්නේ නැද්ද? ඔයාලගේ ජීවිතේට ඒ වගේ නිතරම පීඩා දෙන කෙනෙක් ඉන්නවා නම් අපි තේරුම් ගන්න ඕනේ මේක මේ භවයේ පටන් ගත්ත වෛරයක් නෙවෙයි, පීඩාවක් නෙවෙයි, කරදරයක් නෙවෙයි, මේක සංසාරේ පුරාම එන කරදරයක්. ඉතින් දැන් දෑගසව්වන් වහන්සේලා අවසර ලබාගෙන ගිහින් කෝකාලික හාමුදුරන්ට කියනවා කෝකාලිකේනි අපි මේ වස් කාලේ මෙහි ටිකක් ඔබ වහන්සේ කැමති නම් ඉන්නයි කල්පනාව. එහෙමද? ඉතින් මගෙන් දැන් මොනවද කරෙන්න ඕන? මට අනික් පහසුකම් නම් හදා දෙන්න පුළුවන් ස්වාමීනි. මොකක්ද දැන් කරෙන්න ඕන? එක උදව්වක් කළොත් හොඳයි. මොකද උදව්ව? අපි දෙනම මෙහි ඉන්න බව කිසි කෙනෙකුට කියන්න එපා. දැන් පින්නත් ඔබ දන්නවද රහතන් වහන්සේ නමක් තමන් රහතන් වහන්සේ නමක් බව නොකියන හේතු අතර එකක්. රහත් බව ප්‍රකාශ කළොත් මිනිස්සු වඳින්න පුදන්නේ මිනිසුන්ගේ ඉවරයක් නැතුව යනවා. සුවපත් වේවා කියලා ඔළුව අත කාලා කොන්දරේ දෙනවා. රහත් බවේ සුව විඳින්න හම් වෙන්නේ නැහැ.
මිනිස්සු කැමතිනේ රහතන් වහන්සේ දකින්න ආසයි. සමනානන්ත දස්සනන්නේ. දර්ශනය දැක්ක ශ්‍රමණයන් වහන්සේලා. ධර්මයේ දැක්ක ශ්‍රමණයන් වහන්සේලාට කියනවා සමනානන්ත දස්සන. නැත්නම් නිකන් හාමුදුරුවෝ දකින්න එක නෙමෙයි මංගල සූත්‍රය මතු පිටින් ගත්තොත් ඒ තේරුම තමයි. මතු පිටින් තියෙන ඊට වඩා ලොකු ගැඹුරු තේරුමක්. ඒවා විස්තර කරන්න දැන් කාලය ගන්නෙ නැහැ. ඉතින් ඒ නිසා අපි දෙනමුගේ විවේකේ නැති වෙලා නැහැ. බුදුහාරන්ගෙන් අවසර ලැබලාවේ ඉන්න තරම් නැතුව නෙමෙයිනේ. ටිකක් කල් විවේකව ඉන්නනේ. ඒ නිසා අපි මෙහි ඉන්න බව කිසි කෙනෙකුට කියන්න නැතුව ඉන්න පුළුවන් නම් 3 මාසේ. ඒක තමයි අපිට කරන ලොකුම උදව්ව. ඉතින් ඔබ වහන්සේලාගෙන් මට මොකද ලැබෙන්නේ? ඒ ඔබ වහන්සේට බණ කියලා දෙන්න. මේ 3 මාස ඇතුළත බණ කියලා දෙන්න. දැන් උන්වහන්සේ කල්පනා කරනවා යකෝඩ ඒක හරි හොඳ වැඩක්. එහෙනම් හොඳයි ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නේ කියලා දැන් 3 මාසේ අර කියපු ප්‍රතිඥාවට එකඟව කිසි කෙනෙකුට දායකයන්ට දැනුවත් කළේ නැහැ මේ දයාගසවුන් වහන්සේලා සරියුත් මුගලන් දෙදරා වහන්සේලා මේ ගමේ පන්සලේ ඉන්නවයි කියලා. දැන් වස් කාලය ඉවර වුණා. දැන් වස් පවාරණය කරලා සරියුත් මුගලන් දෙදරා වහන්සේලා කෝකාලිකට කියනවා කෝකාලික එහෙනම් ඔබ වහන්සේ අපි ප්‍රතිඥාවට එකඟ වුණා. හොඳයි අපි විවේක කාලය ගත කළා ඔබ වහන්සේට බොහොම කුසල්. එහෙනම් අපි යන්න. දැන් උන්වහන්සේලා ගමේ කෙළවරට එනකම් පසු ගමන් කරලා පිටත් කරලා එන ගමන් කෝකාලික හඳුරු බණිනවා හම්බෙට මිනිසුන්. දායකයන් බණිනවා. ඒ වණින්නේ. උඹලා දයාගසවුන් වහන්සේලා 3 මාසයක් හිටියා. පන්සල දිහාට එකෙක් ඇවිල්ලා ඇහුවේ බැලුවේ නැහැ. අනේ ස්වාමීන් වහන්සේ අපි දන්නවද? ඔබ වහන්සේ කිව්වේ නැහනේ. කියන්න මොනද ආම්දුරු දෙනමක් ඉන්නකොට කවුද මේ කියලා හොයන්න බැරිද කියලා මොන හරි කියලා දොස් කියනවා. දොස් කියන්නේ හිතුනහම හේතු තියෙනවා. දැන් මේ වැරද්ද කාගේද ඇත්තටම? ඇත්තටම කෝකාලික හඳුරගේ වැරද්ද. නමුත් වැරද්ද පටවල තියෙන කාටද දැන්? දායකයන්. කියන්න මොනද? එන්නේ ආම්දුරු දෙනමක් වැඩි ඉන්නකොට දාන කෙනෙකුට දැක්කේ නැද්ද? ඉතින් මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා. දැන් බුදුහාමුදුරුවොත් සමහර අවස්ථාවල් තියෙනවා පින්වත්නි. දැන් මට මතක හැටියට පුක්කුසාති රජුරු හම්බෙන්නේ අම්බලමක. අම්බලමකදී හම්බෙනවා බුදුහාමුදුරුවෝ දන්නවා මේ පුක්කුසාති රජුරන්ට බුදුහාරෝ ඉන්න තැනටම පාගමනින් එන්න හම්බෙන්නේ අතරමඟදී මැරෙනවා. දැන් මරණයට වෙලාව ළඟයි. ඒ නිසා උන්වහන්සේ එක්තරා මගක් දුර ගිහිල්ලා අම්බලමක් දින දැන් අම්බලමේ නවතිනවා ගිහින්. පුක්කුසාති රජුත් වෙස්වලාගෙන දැන් බුදුන් දකින්න මේ එන්නේ. ඇවිල්ලා අර අම්බලමටම ඇතුළු වෙනවා. ඇතුළු වෙලා දැන් යාචකයෙකු විලාසයෙන් එන්නේ. බුදුහාමුදුරගෙන් අහනවා. බුදුහාමුදුර කියලා දන්නේ නැහැ. යාළුවේ තමසේ කවුද? මම මේ ඇවිදගෙන යන කෙනෙක්. අර ඒත් කියලා මේ මාටත් මෙහි ඉන්න පුළුවන්ද? ඔය ඉඳ තියෙන්නේ ඉන්න පුළුවන්. දැන් කොහොම ටිකක් කළා ඉන්න ගමන් රෑ වෙනකොට අහනවලු මේ යාළුවේ උඹ කොහේ යන ගමන්ද ඔය? මේ ගෞතම බුද්ධ කියලා නම පහළ වෙලා ඉන්නවා. මං උන්වහන්සේ බලන්න යන්නේ. උන්වහන්සේ නවරහදී ගුණෙන් යුක්තයිලු, දෙතිස් මහ පුරුෂ ගුණෙන් යුක්තයිලු. මං හරි ආසාවෙන් මේ බුදුහාමුදුරුවෝ බලන්නයි යන්නේ. මේක ඉස්සලා දැකලම නැහනේ. නෑ දැකලම නැහනේ. එහෙමද? ඉතින් අහනවා යාළුවේ ඔයා දැකලා තියෙනවද මේ බුද්ධ කෙනෙක් කියලා? බුදුහාර කියනවා මේ මම බණ පොඩ්ඩක් නම් දන්නවා. දැකලා නැහැ කිව්වෙත් නෑ. ඒක බොරුවට කම වෙනවනේ. මම බණ පොඩ්ඩක් නම් දන්නවා. ඉතින් එහෙනම් නිකන් ඉන්න එකේ දෙන්න කියමුකෝ මට හෙට උදේ පාන්දර යන්නත් එපා. දැන් බුදුහාරෝ බණ කියනවා. ධර්මදේශනාව අවසානයේදී පුක්කුසාති මොකද උනේ? මාර්ගඵලලාභියෙක් වුණා. ඊට පස්සේ උදේ තමයි දන්නේ මේ කතා කරගෙන ඉඳලා තියෙන කාය එක්කද? එතකොට බුදුහාමුදුරුවන් වහන්සේ පිළිබඳව අපූර්ව කතා ප්‍රවෘත්ති ගොඩක් තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ එක අවස්ථාවකදී අහනවා බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේ සර්වඥද? මේ මිනිස්සු කියන්නේ ඔබ වහන්සේ සර්වඥයි කියලා. නෑ මට කවුරු හරි සර්වඥයි කියනවා නම් ඒක මට අභූතෙන් චෝදනා කරන එකක්. හැම වෙලාවෙම හැමදේම පේන ඥානයක් මට නෑ. අදිෂ්ඨාන කරන වෙලාවට තමයි මට ඒ ඥානය පහළ වෙන්නේ. ඒ වගේ බුදුහාරෝ ශ්‍රවණ කරන බුදුරස්මාලාවෙන් බබලෙන්නත් දෙතිස් මහ පුරුෂ ලක්ෂණ අනිත් අයට පේන්නත් ඕන කියලා අදිෂ්ඨාන කළොත් තමයි පේන්නේ. එතකම් මේ සාමාන්‍ය පැවිද්දෙක් හැටියට තමයි බුදුහාමුදුරුවෝ වැඩ ඉඳලා තියෙන්නේ. සරියුත් මුගලන් දෙදෙනා වහන්සේලාට මේ ශක්තිය තිබුණා. ඒ නිසා සාමාන්‍ය හාමුදුරුවමක් හැටියට පෙනුණා මිසක්
මේ වැඩ ඉන්නේ පන්සලේ දෑගසවුන් වහන්සේලා කියලා දාන කියන කවුරුවත් අඳුරගත්තේ නැහැ. දැන් මේ හදේ දොස් කියනවනේ කෝකාලික හම්දුරෝ දායි කියන්නේ. දැන් අහනවා ස්වාමීනි කෝ? අන්න දැන් මම පිටත් කරලා එන්නේ. අනේ ස්වාමීනි ඉතින් බලන්නකෝ කොයිතරම් පාඩුවක්ද අපිට මොනතරම් ලාභයක් ලබන්න තිබ්බද? ඔබ වහන්සේ ලාභේ කෑවනේ අපේ. යන් කියලා මිනිස්සු කොහොම ඒ වෙලාවේ හැටියට අතර අහුවෙච්ච විවිධ පූජා ද්‍රව්‍යත් අරගෙන දැන් කවුරු හැමෙන්නද යන්නේ? සාරියුත් මොගලන් දෙදෙනා වහන්සේලා මුණ ගැහෙන්නේ යනවා. කෝකාලික හාමුදුරුවෝ මොකද කරන්නේ? උන්වහන්සේ දුවනවා පස්සේ. දායකයෝ යනවනේ දැන් දායකයෝ පුද පූජා නොඑක්කේ වරන් යන්නේ. අර වගේ භාග කුඩ නෙමෙයි. ලොකු කුඩයක් එහෙම අරන් යන්න ඇති. එතකොට ගැළපෙන මොනවා හරි අරන් යන්න ඇති ඒ වෙලාවේ හැටියට තෙල් මල් ගොඩක් දේවල් අරන් ගියා කියලා තමයි පොතේ තියෙන්නේ. ඉතින් දැන් මේ කෝකාලික හාමුදුරුවෝ වඩින්නේ මොකද? සරියුත් මොගලන් දෙදෙනා වහන්සේලා අල්පේච්ඡ බැවින්, අඩු ආශා ඇති බැවින්, සැහැල්ලු ජීවිතවලට කැමති ඇති බැවින්, පිරිකර පිළිවඳ ලෝභයක් නැති නිසා අර මිනිස්සු කරන සීල පුද පූජා මටම ආපහු දෙයි. මටම දෙයි ආපහු. දැකසවුන් වහන්සේලා කියනවා දැන් ඉතින් අපි පිටත් වෙච්ච ගමනේ මේ බුදුහාමරෝ දකින්න යන ගමන්. ඒ නිසා මේ පුද පූජා උස්සගෙන යන්නත් බෑ. එස ඕගොල්ලෝ මේවා අරයි යන්න. දැන් කෝකාලිකට මොකද හිතෙන්නේ නැද්ද? ඕගොල්ලෝ මේවා අරයි යන්න කියනකොට යකා නගින්නේ නැතිනේ. අපේ වචනෙන් කිව්වොත්. එද ඒව බලාපොරොත්තු වෙන්නේ ගියේ කෝකාලික. කල්පනා කරන ෂික් මේ දෙන්න අල්පේච්චයි කීක කිව්වට මේ දායකයෝ ගෙනාපු එක මට දෙන්න දුන්නේ නැහැ. දායකයෝ ගෙනාපු එක මට මේක එහෙනම් කෝකාලිකට දෙන්නයි කියලා අතින් අරගෙන මට දීහා. ඒ දුන්නෙත් නැහනේ. එක්ක දායකයෝ ලව්ව දෙවන්න එපා. ඒ දුන්නෙත් නැහනේ. එයාසේ දායකයෝ ආරාධනාවක් කරනවා. ස්වාමීනි එහෙනම් අපට අනුකම්පාවෙන් අනේ ඔබ වහන්සේලා ආපහු අනිකුත් භික්ෂු සංඝයා වහන්සේලාත් එක්ක අපේ පන්සලට වඩින්න. කෝකාලික කල්පනා කළා කමන්නේ ආදෙන්කෝ ඊළඟ සැරේ ලාභ ලෝභ හම්බෙන්නේ මරණ යන එක නැහැනේ කොහොමද දැන් පන්සලේදීනේ හම්බෙන්නේ. ආපහු දැන් ටික කලකට පස්සේ සරියුත් මොගලන් දෙනා වහන්සේලා වඩිනවා. තව භික්ෂු පිරිසක් එක්ක අප්‍රමාණ සිවුරු පිරිකර ආදී දේවල් දැන් පන්සලේදී ලැබෙනවා. දැන් උන්වහන්සේත් එක්ක තව විශාල පිරිසක් ආවා. හම්බෙන පිරිකර කාටද බෙදලා දෙන්නේ සරියුත් මොගලන් දෙදෙනා වහන්සේලා උන්වහන්සේලාත් එක්ක ආපු ගෝලයන්. කාගේ මූණද බලන්නේ නැත්තේ? කෝකාලික හඳුනගෙන මූණවත් බලන්නේ. දැන් ආයිත් කේන්ති. දැන් සරියුත් මොගලන් දෙදෙනා වහන්සේලාට අනුපවාදෝ කිව්වේ උපවාද කරන්න එපානේ. දැන් එක පාසා එකක් උපවාද කරනවා. උපවාද කළා විතරක් නෙමෙයි බුදුහාරෝණකටත් යනවා. බුදුහාමුදුරනේ මෙන්න මෙහෙමයි. සරියුත් මොගලන් දෙදෙනා වහන්සේලා හරි ආත්මාර්ථකාමී. මගේම පන්සලේ ඉඳලා මට කිසිම සිවුරක් පිරිකරක් අඳනා සිවුරක් තරමටවත් දෙන්නේ නැතුව උන්වහන්සේගේ ගෝලයන්ට බෙදලා දෙනවා. බොරුනේ ස්වාමීනි දෑගසවුන් වහන්සේලා අල්පෙච්චයි කියන්නේ. හරියට දොස් කියනවා. දැන් කියනවා බුදුහාරෝ පළවෙනි සැරේ වැළක්වුවා, දෙවෙනි සැරේ වැළක්වුවා, තුන්වෙනි සැරේ වැළක්වුවා. ඔබ වහන්සේ දන්නේ නැහැ මම ප්‍රායෝගිකව දන්න කෙනෙක් මම මේ අත්දකපු නිසා කතා කරන්නේ. ඔබ වහන්සේ දන්නේ නැහැ. දැන් මෙහෙම ගොඩාක් දොස් කිව්වම තුන් සැරයක්ම බුදුහාරෝ අවවාද කළත් ඇහුවේ නැහැ. දෙව්රම් විහාරේ දොරකොඩට එන්න ඉස්සර වෙලා ලොකු ගෙඩි හැදිලා විශාල බෙලිගිරි තරම් ඇගේ ගෙඩි හැදිලා දැන් දොරකොඩ වැටිලා ඉන්නවා නැගිට ගන්නත් බෑ. තද උණ. කාට නිඳා කරුව නිසාද? ආර්ය උපවාදයේ කියන එක පින්වත්නි ලේසි එකක් නෙමෙයි. කොයියම්ම වෙලාවක හරි විපාක දෙනවා. ආර්ය උපවාදයේ වේවා ආර්ය ගමන් මාර්ගයේ හිත වඩන ආර්ය භූමියට පැමිණෙන්නේ නැති කෙනෙකුට වේවා යමෙන් නිඳා කරනවද පරිභව කරනවද අපහාස කරනවද ditta ධම්ම වේදිනේ වශයෙන්ම විපාක ලැබෙනවා. දැන් ඒවා මේ වෙනකොට අපේ ශාසනයට නිඳා කරපු පරිභව කරපු අපවාද කරපු උපහාස කරපු අයට අද වෙනකොට ලැබිලා තියෙන විපාක අපිට ඇසිදිරියේ පේනවා. තව උනේ නැහැ. කෝකාලිකට වෙච්ච දේ උන්ටත් වෙනවමයි. කර්ම විපාක ඇසිදිරියේ පේන්නත් එපා. දැන් කෝකාලික පැවිද්දට පත් කරපු උපාධ්‍යයන් වහන්සේ ධ්‍යාන භාවනා කරලා අනාගාමී මාර්ගඵලයට පත් වෙච්ච කෙනෙක්. දැන් දෙව්රම් වෙහෙරේ දොරකොඩ මරණාසන්නව කෑ ගහමින් මරලා තුන දෙනමින් ඉන්න තැන ඇවිල්ලා
තුදී කියලා බ්‍රහ්මයා ඇවිල්ලා කියනවා වහාම ගිහින් දෑගසවුන් වහන්සේලා සමා කරගනි. දෑගසවුන් වහන්සේලා සමා කරගනි. මම මේ පින්නත් ඔබට කියන්නේ ඔබ අතින් දැනුවත්ව නොදැනුවත්ව ශරීරාත්මක නම් පරම්පරානුයාත සංඝ රත්නයට යම්කිසි අපවාදයක් ජීවිතේ සිද්ධ වෙලා තියෙනවා නම් තරහතිරම් බලන්න එපා. මට මදි පුංචිකමක් කියලා හිතන්න එපා. ඒ කර්ම විපාකයෙන් ගැලවීම සඳහා උන්වහන්සේලා සොයාගෙන ගිහිල්ලා සමාව ලබන්න. බැරි වෙලා හරි උන්වහන්සේලා අපවත් වෙලා නම් උන්වහන්සේලා වැඩ ඉන්න දිශාවට වැඩ හිටපු තැන් දිහා බලලා එතෙන්ට ගිහිල්ලා වැඳලා සමාව ගන්න. ආර්ය උපවාදයක හෝ ආර්ය භූමියට පැමිණිච්ච කෙනෙකුට හෝ උපවාද කරන එක ලේසි පහසු දරුණු විපාකයක් නෙමෙයි. විපාක දෙනවමයි. කියන කලට ආඩම්බරයට කියන්න පුළුවන් පිරිස මැද්දේ අපවාද කරන්න පුළුවන්. නමුත් විඳිනකොට තනියෙන් විඳින්න එපා. දැන් තුති බ්‍රාහ්මණයෙක් අහනවා මට සමාව ගන්නයි කියලා කියන ඔබ කවුද? මම ඔහෙගේ උපාධ්‍යයන් වහන්සේ. මොන උපාධ්‍යද? ඔව් උපාධ්‍ය නම් බුදුහාරෝ කිව්වේ ඔහෙ අනාගාමී බ්‍රහ්ම ලෝකේ ඉන්නවයි කියලා. අනාගාමී චයි බ්‍රහ්ම ලෝකේ ඉන්නවා නම් ආපහු වෙනවයි. අනාගාමී කියන්නේ නැවත එන්නේ නැහැ කියන්නේ මනුස්ස ලෝකෙට. තුති බ්‍රාහ්මණයා කියනවා ඔබ මේ කුණු කොටක ඉන්න පිසාචෙක් කියලා බනිනවා. කාලේ මේ බනින්නේ පරණ උපාධ්‍යයන් වහන්සේට. දැන් මේ අනාගාමී වෙලා ඇත්තටම ආවේ. මේ ශිෂ්‍යයා පිළිබඳව තියෙන අනුකම්පාවයි. මොකද බඹලොව දක්වා මේ ශරීරාත්මක නම් දෙදෙනා වහන්සේට කරපු අපවාදී පැතිරලා ගියා. දැන් ටික වෙලාවයි ගියේ. සමාව ගත්තේ නැහැ. පදුම කියන නිරේ මැරිලා ගිහිල්ලා උපන්නා. කවුද ඉපදුනේ? කෝකාලික භික්ෂුව. දැන් භික්ෂුන් වහන්සේලා ධම්සභා මණ්ඩපේ කතා කර කර ඉන්නවා. හැබැයි ඕගොල්ලන්ට මේ ගැන ලබන සතිය වෙනකන් කතා කර ඉන්න වෙනවා. ලබන සතිය වෙනකන් කතා කර ඉන්න වෙනවා. ලබන සතිය බලමු ධම්සභා මණ්ඩපේදී බුදුරජාණන් වහන්සේ ඉස්පතු කරලා දෙනවා හරි ලස්සන කතා ටිකක් කටරක ගන්න එකට අදාළ නිදසුන් කතා. ඒවා හරි විනෝදාත්මකයි. ඔක්කොම තියෙන්නේ නිකන් හාස්‍ය රස එකතු කරපු කතා. දැන් ඉතින් අදට ලැබෙන කාලේ මෙච්චරයි. ඒ නිසා අද කියලා දෙන්න පුළුවන් උනේ වත් පිළිවෙත් වල අගය වටිනාකම ගැන ටික වෙලාවක් කියලා දුන්නා. බුද්ධ අවවාදයක තියෙන වටිනාකම ගැන කියලා දුන්නා. විනයේ තියෙන වටිනාකම ශාසනයේ පැවැත්මට මොකද්ද කියන එක කියලා දුන්නා. අනුපවාදෝ කියන එකෙන් ශරීරාත්මක ලන් දෙදෙනා වහන්සේට උපවාද කිරීමෙන් ලැබිච්ච පවිතු විපාකයේ පිළිබඳව ධම්සභා මණ්ඩපේ කතා පුවතනකම් කරුණු විස්තර කර දුන්නා. අපි ඊළඟ සතියේ ඉතිරි කොටසට සිත යොමු කර ගන්න අතුරු අද දවසේ මා සිහිපත් කළ හැටියට අපේ ශ්‍යාමලී ප්‍රියංගිකා දියණිය අධිෂ්ඨාන කළ පරිද්දෙන් බබරගස්තන්නේ වෙසෙන ශ්‍යාමලී ප්‍රියංගිකා මහත්මිය සහ බබරගස්තන්න පතල් ගොඩැල්ල පල්ලේ බැද්ද අම්බෑවිල සපල්ලාර මුත්තෙට්ටුපල යන ප්‍රදේශවල මුදලින් උපකාර කළ නොකළ හැමදෙනාටමත් ශ්‍යාමලී ප්‍රියංගිකාගේ හෘද රෝගයේ සැදී ඔත්පලව සිටි කාලේ නන්නර නුදෝපාර කළ හැමදෙනාටමත් ඔවුන්ගේ දරුදරියන්ටත් ධර්ම දේශනා කරන නායක ස්වාමීන් වහන්සේටත් net fm නාලිකාවට හා හිකාර්ය මණ්ඩලයටත් ධර්ම දේශනෙට සවන් දෙන සියලු ලෝකවාසීන්ට ත්‍රිවිධ හමුදාවටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මියගේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින අනුමෝදන් වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. මා ආරම්භයේ සිහිපත් කළා වගේ ශ්‍යාමලී ප්‍රියංගිකා දියණියට දහම් ඖෂධයේ ලෝකයට බෙදා දීමට ගත් මේ උතුම් ප්‍රයත්නයේ දායකත්වයේ තුල තව තවත් නිරෝගී සම්පන්නිය ලැබේවා. ඔබතුමියට උපකාර කර පවුලේ පින්නතුල්ලා කල්යාණ මිත්‍ර පින්නතුල්ලා සිළු දෙනාමත් මා ආරම්භයේ සිහිපත් කළ හැටියට බුද්ධෝපස්ථානයක කුසලයේ බලවත් කුසලයක් අත්පත් කරගත්තා. ඒ උතුම් කුසල නිදානේ අනන්ත අනුභවයෙන් ඒ හැමදෙනාටමත් ආරෝග්‍ය පරමලාභේ නිවන් දක්නාතුරු දාපත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. ඔබ හැමත සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු පිහිටයි. සාදු සාදු සාදු. මෙත් පාමුල ධර්මානුශාසනාවයි හිත කය වචනය සංවර කර ගැනීමේ වටිනාකම පිළිබඳව ඒ වගේම මේ බුද්ධ ශාසනයේ නික්ලේශී භාවයට පත්ුනේ ආර්ය මහා සංඝරත්නයෙන් පැවතෙන්නා වූ ගෞරවනීය මහා සංඝරුවන කෙරෙහිත් ඇතැම් වෙලාවට අපි විවිධාකාරයෙන් දකින විවිධ අදහස් ඉදිරිපත් කරනවා. මේ තුල තිබෙන්නට අපට රැස් වෙන විපාකයන් පිළිබඳව කර්ම විපාකයන් පිළිබඳව අපේ හමුදුරන් වහන්සේ පැහැදිලි කළේ සහ විශේෂයෙන්ම වර්තමානයේදී
වතපිළිවෙත අපේ සමාජයෙන් ගිලිහි යාමත් එක්ක ගිහියන් විදිහට අපිත් මූණපාන ගැටලු සහ විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා විනය පිටකයේ පරිශීලනය නොකිරීම නිසා යම් යම් කාරණා සමාජගත වෙනවා. ඒ ඔස්සේ ඇතිවන විපාකයන් සමස්ත දෙපක්ෂයට විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාටත් ගිහියන්ටත් ගිහි පැවිදි දෙපාර්ශ්වයටම බලපාන ආකාරය පිළිබඳ අපේ හඳුරන්න වහන්සේ විග්‍රහ කරන්නට යෙදුණු දේශනාව තුළ සාකච්ඡා කරමු. ඒ සම්බන්ධවත් අපේ හිතේ යම් අවස්ථාවක ඇතිවුණු අකුසලයක් निराකරණය කරගන්නට තිබෙන මාර්ගය පිළිබඳවත් ඔබේ දහම් ගැටලුත් මේ සාකච්ඡාව තුළ සාකච්ඡාවට බඳුන් කරන්නට අප සූදානම්. ඒ සඳහා 0112553363 0112553363 දුරකථන අංකය විවෘතව තිබෙනවා. ඔබට ආරාධනා කරන අපත් සමග සම්බන්ධ වෙන්න පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේට අපි උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් තමයි විරාමයට යොමු වෙන්නේ. විරාමයට යන මොහොත සිහිපත් කරන්නට ඕන ලබන 26 වෙනිදා ඉඳලා මාර්තු 1 වෙනිදා දක්වා පින්කම් මාලාවක් පැවැත්වෙනවා. ඒ බවුන් පැලැස්ස ශාසනයට පූජා කිරීමේ පින්කම් මාලාව net FM රේඩියෝව පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ සමගින් සිදු කරන්නා වූ පින්කම් මාලාව අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරුවන මේ උතුම් පින්කම වටා උන්වහන්සේට ශක්තියක් ලෙසින් ඒක රාශී වී සිටීම සැබවින්ම සංඝ ශාසනය තුළ සෝභමාන සංකේතයක්සේ අපට දක්වන්නට පුළුවන්. ඒ තුලින් අපේ හිත් තුළට ධර්ම රසය ගෙනෙන්නටත් අපට මේ උතුම් වූ ශීලය ප්‍රතිපදාවක පිහිටා කටයුතු කරන්නට මාර්ගය මේ ඔස්සේ ගොඩ නැගීමටත් අපි බලාපොරොත්තු වෙන නිසා මේ පින්කම් මාලාවට අත්වැල් බැඳ ගන්නට ඔබට ආරාධනා කරමින් බම්බලපිටිය ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙලා ධර්ම සාකච්ඡාව සමගින් අපි නැවත සම්බන්ධ වෙනවා මෙත්නෙත් පාමුල සමගින්. බුදුන් තින් දුටු ශ්‍රී සද්ධර්මයේ තවදුරටත් විග්‍රහ කරන මොහොත net FM මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව වෙත යමු වෙන්නයි අපේ සූදානම. මෙත්නෙත් පාමුල. හොඳයි අපි නැවත සම්බන්ධ වෙනවා මෙත්නෙත් පාමුල සමග. මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොත 01125533 63 දුරකථන අංකය ඔබට විවෘතයි. ඔබේ ප්‍රශ්න දහම් ගැටලු ඉදිරිපත් කරන්නට අවස්ථාව තිබෙනවා. සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ නැවත වාරයක් පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හඳුරන වහන්සේව මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාවට බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම අපි මෙත්නෙත් පාමුල අහන ඔබට මතක් කරනවා අද රාත්‍රියේ සිත්නෙත් අසපුව පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන්නේ ධර්මානුශාසනාව. ඉන්පසුව රාත්‍රී 8 සිට 9 දක්වා විශේෂ ධර්ම සාකච්ඡාවක් අද ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. පූජනීය ගලගොඩ අති ඥානසාර ස්වාමීන් වහන්සේ අද ධර්ම සාකච්ඡාවට වැඩම කරන්නේ. උන්වහන්සේ මේ සංඝ සමාජය වෙනුවෙන් කෙරෙන්නා වූ උතුම් පින්කමක් සංවිධානය කරලා තිබෙනවා. එළඹෙන 22 වෙනිදා අනුරාධපුර රුවන්වැලි මහා සෑයේදී ඉතින් මේ සංඝානුභාවයෙන් කියන පින්කම වෙනුවෙන් ගෞරවනීය මහා සංඝරත්නය උදෙසා සිවුරු පූජා කිරීමේ මහා පින්කමක් ලෙසයි සිදු කරන්නට කටයුතු කරලා තිබෙන්නේ. මේ පිළිබඳවයි අද සන්ධ්‍යාවේ රාත්‍රී 8 සිට 9 දක්වා සාකච්ඡා කෙරෙන්නේ. ඒ වැඩසටහන ශ්‍රවණය කරන්නත් ඔබට ආරාධනා කරනවා. ඒ වගේම මම සිහිපත් කළ වැඩසටහන ධර්මදේශනාව නිමාවන මොහොතේ ලබන 26 වෙනිදා ඉඳලා බවුන් පැලැස්ස ශාසනයට පූජා කිරීමේ පින්කම සිදු වෙනවා කියලා ගම්පහ බවුන් පැලැස්ස තමයි ශාසනයට පූජා කිරීමේ පින්කම ලබන 26 වෙනිදා පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගේ ජන්මදිනය කේන්ද්‍ර කරගෙන ආරම්භ වෙන්නේ. එදිනට 26 වෙනිදා උදෑසන ලේදන් දීමේ පින්කමක් සහ වෛද්‍ය සායනයක් ඔබ වෙනුවෙන් සූදානම් කරලා තිබෙනවා. ඒ වගේම ගෞරවනීය සාමණේර ස්වාමීන් වහන්සේලා උදෙසා පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන සත්කාරක වැඩසටහන, ඒ වගේම ගැබිනි මව්වරුන් වෙනුවෙන් කෙරෙනා වූ සත්කාරක වැඩසටහන 26 වෙනිදා බවුන් පැලැස්සේදී පැවැත්වෙනවා. 27 වෙනිදා උදෑසන අක්ෂි පරීක්ෂණයක් ඇස් පරීක්ෂා කර කණ්ණාඩි ලබා දීමේ වැඩපිළිවෙලක් පින්කමක් සංවිධානය කරලා තිබෙනවා. උදෑසන වරුවේ 27 වෙනිදා 27 වෙනිදා දහවල් 2ට තමයි සම්බුද්ධ ශාසනයට බවුන් පැලැස්ස පූජා කිරීමේ පින්කම සිදු වෙන්නේ. එහිදී ඒ පින් කටයුත්තට දායක වුණු හැම දෙනා වෙනුවෙන් පුණ්‍ය ඔප්පුවක් නැත්නම් ඒ විශේෂ වූ සමරු සටහනක් ලබා දෙන්නට අපේ හාමුදුරන් වහන්සේ කටයුතු කරලා තිබෙනවා. කෘතගුණ පුණ්‍ය පින්කමක් ලෙසින් පූජා පින්කමක් ලෙසින් ඒ සංවිධානය කරලා තිබෙනවා. ඒ වගේම 28 29 සහ මාර්තු 1 වෙනිදා කියන දින තුන තුලදී ලෞතර තථාගතයන්න් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා, සර්වඥ ධාතුන් වහන්සේලා, මහරහතන් වහන්සේ 17 නමක
නමකගේ අරහන්ත ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීමේ අවස්ථාව ගම්පහ බවුන් පැලැස්සේදී ඔබට හිමි වෙලා තිබෙනවා. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා ගම්පහ බවුන් පැලැස්සේ 26 වෙනිදා ඉඳලා මාර්තු 1 වෙනිදා දක්වා පැවැත්වෙන මේ පින්කම් මාලාව සමගිනත් එල්බඳ ගන්න. එහිදී විශේෂයෙන්ම 29 සහ ඒ කියන්නේ සෙනසුරාදා සහ ඉරිදා කියන දින දෙකේදී 29 සහ 1 වෙනිදා කියන දින දෙකේදී සවස ආශිර්වාද පූජාව මැදිරිගිරිය පුණ්‍යසාර ස්වාමීන් වහන්සේ සෙනසුරාදා දවසේ පවත්වනවා. ඒ වගේම රාත්‍රියේ 7 විශේෂ ධර්මානුශාසනාව පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ සිටින තසපුව සජීවී ලෙසින් පවත්වනවා. ඊට පසු ධර්ම සාකච්ඡාව පූජනීය වතර කුමරි ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනවා. පසුදා උදෑසන මෙත්නෙත් පාමුල වැඩසටහන අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේගේ වැඩම කිරීමෙන් මාර්තු 1 වෙනි ඉරිදා උදෑසන ගම්පහ බවුන් පැලැස්සේදී සිදු වෙනවා. ඊට පසු ඒ දින සන්ධ්‍යාවෙත් පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ සිටින තසපුවට වැඩම කරනවා. රාත්‍රී 8 සිට 9 දක්වා ආශිර්වාද පූජාව වෙනුවෙන් පූජනීය දීගල පියදාසි ස්වාමීන් වහන්සේ වැඩසටහන වෙනුවෙන් වැඩම කරනවා. ඒ නිසා අපි ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. මෙත් සිතින් ආරාධනා කරනවා. බවුන් පැලැස්ස ශාසනයට පූජා කිරීමේ මේ මහා පින්කම් මාලාව සමගින් එකතු වෙන්න ජීවිතයට අපමණ පින් කුසල් රැස් කරගන්න කියලා ඒ ආරාධනාවත් සිදු කරමිනුයි අපේ ධර්ම සාකච්ඡාවට යමු වෙන්නට සූදානම් වෙන්නේ. අපේ හැමෝටම අද වර්තමානයේදී sannivedana මාධ්‍ය අතර බහුලව අපි යොදා ගන්නා මාධ්‍යයක් බවට පත් වෙලා තිබෙන්නේ අන්තර්ජාලය. විශේෂයෙන්ම Facebook සහ YouTube වගේ channel ඔස්සේ නැත්නම් ඒ මාධ්‍ය ඔස්සේ අපි වැඩි වශයෙන් අදහස් වමාරු කර ගැනීමට පෙළඹිලා තිබෙනවා. එවැනි පරිසරයක තමයි ඔබ වහන්සේ සිහිපත් කරපු ආකාරයට දාණයට වැඩිය ස්වාමීන් වහන්සේලා ඔබ ඉන්නවා කියලා ඔබ වහන්සේ කියන්නේ. ඒ වගේ මට්ටමටම අද මේ தත්ත්වය ඇති වෙලා තිබෙනවා. අපි හඳුනන්නේ මේ තුල හොඳ දේවල් වෙනවා වගේම සමාජයට යහපත් දේවල් සිදු වෙනවා වගේම අයහපතටත් හේතු සාධක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අර අපි ඉස්සර සාමාන්‍යයෙන් කියන්නේ ලිඳ ළඟ සංගමය කියලා නාන තොටේ කතා බහ කරපු දේවල් පවා වර්තමානයේදී මේ සමාජ මාධ්‍ය ඇසුරේ අපේ හිත තුළට වැඩි වශයෙන් නැත්නම් අපේ නෙතට ගැටෙනවා අපට අහන්නට ලැබෙනවා. ඒ නිසා අපි හඳුනන්නේ වර්තමානයේ මේක විනය පිළිබඳව වහන්සේ සිහිපත් කළ නිසා විනය පිරිහීමට විශේෂයෙන්ම ගිහි පාර්ශවයේ විනය පිරිහීමටත් මෙය වඩාත් හේතුවක් කියලා කියලා මගේ යම් අදහසක් තිබෙනවා. මෙය භාවිතයේ යම් වැරදිතාවයන් නිසා. ඒ නිසා මට හිතෙනවා ආරම්භයේදීම යම් දෙයකට යම් කෙනෙක් යොමු වෙනවා නම් නැතැම් වෙලාවට තමන්ගේ හිතේ ඇතිවෙන ප්‍රශ්නයක් තමන්ට ඇතිවුණු ගැටලුවක් තව කෙනෙක්ට අර බනින්න එහෙම නැත්නම් අපි අර සාමාන්‍ය වචන කියන්නේ හින්ට් පාස් කරනවා කියලා මේ වගේ දේවල් වලට පවා මේ සමාජ මාධ්‍ය යොදාගෙන තිබෙනවා. ඒක අතකින් අපේ අකුසලයන් වර්ධනය වෙන්නට හේතුවක් වෙන්නේ නැද්ද අපි හඳුනන්නේ මේ වගේ තත්ත්වයන්? ඔව්. පින්වත් ඔබ හැමත තෙරුවන් සරණ යලි ප්‍රාර්ථනා කරමින් මේ ප්‍රශ්නයට අපි පිළිතුරු විවිධ පැතිවලින් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් සැකෙමින් සිහිපත් කළොත් දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු දුරකථනයේ කතා කරන්න විතරක් නෙමෙයි අනිකුත් රූප මාධ්‍යත් එක්ක සම්බන්ධ වෙලා කරන නොයෙක් කර්මයන් සඳහා ඒ නිම්වලවල පුළුල් වෙලා තිබීම ලෝකේ වියත් උගත් වැදගත් මිනිසුන්ට ලෝකේ කුඩා කරන්න හුඟක් හේතු වෙලා තියෙනවා. විශ්වීය දැනුම ඊටාම පහසුවෙන් ග්‍රහණය කරගෙන විශ්වය අඳුන ගන්න විශ්වයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් විදිහේ තමන්ගේ කාර්යයන් ඉක්මන් කිරීම සඳහා තමන්ගේ දැනුම් පරාසය පුළුල් කර ගැනීම සඳහා හේතු බොහෝත කරගත්තු ලෝකේ රටවල් තියෙනවා. ඒ වගේම තමන්ගේ ජීවිතය අවපාතයට පත් කර ගැනීම සඳහා මේ අර කිව්වාගේ දැන් ඔය අපි හිතමුකෝ Facebook සාද කියලා උදාහරණයක් වශයෙන් ගන්න. එතකොට දැන් කොච්චර සැරයක් කොච්චර ප්‍රමාණයක් අල්ලනවද එකවර? එහෙමයි. 50 60 70 100 200 එක්කෙනෙකුගේ එක ඇතුළු වීම ගාස්තු රුපියල් 3000ක්. එතකොට ඒ මත් කුඩු වලට ගංජා වලට හෙරොයින් වලට කොච්චර නැඹුරු වෙච්ච පිරිස කාන්තාව කොච්චර ඉන්නවද බලන්න මොනතරම් විනාශකාරී පැත්තට මේ sannivedanaya දෙන පණිවිඩය නරක අතර පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ නියාමනයක් නැතිකම තමයි මෙතන. නියාමනයක් නැතිකම ඇත්තටම. ඊළඟට දැන් උදාහරණයක් වශයෙන් අපි අනිත් පැත්තෙන් ගත්තොත් දැන් මාර්ග අනතුරු රියා අනතුරු වාහනය යන ගමන් දුරකථනට උත්තර දෙන්න එපා දුරකථනෙන් කෝල් ගන්න එපා කියලා කොච්චර කිව්වත් මිනිස්සු වාහන පදවන රියදුරු වහනවත්. ඊළඟට බලන්න කහිරේ හරි මාරු වෙනකොට වේවා අනිත් තැනකින් පාරේ මාරුනකොට මේක කණේ ගහගෙන අපට ඇබදෙකුත් කණේ ගහගෙන එහෙම නැත්තම් කියන මෙලෝ දෙයක් වාහනේ කෙන හොන් සද්දයක් මොකවත් ඇහෙන්නේ නැතු රියානතුරු වලට කොච්චර මිනිස්සු භාජනය වෙනවද? ඉතින් මේ බොහෝ දේවල් සිද්ධ වෙලා තියෙනවා. දැන් සමහර රට කෝච්චි පාරේ වාඩි වෙලා ඉන්නවා ටෙලිෆෝන් එක දිහා ඔබ ඒක ගැන කල්පනා වෙනවා.
කෝච්චි එනවා සද්ද එනවා මොකවත් ඇහෙන්නේ නැහැ. ඒකට මේ යට වෙලා යනවා. දැන් බලන්න අපි වැරදි විදියට අර කතාවට කියන වඳුරට දැලිපිහියා වුණා වගේ මිනිස්සු තමන්ගේ මේ මාධ්‍ය තමන්ගේ යහපතට හේතු කරගන්න කාල කන්නි කොච්චර බිහි වෙනව ඇද්ද මේකේ. දැන් උදේ පටන් ගත්තම හැන්ද වෙනකන් තමන්ගේ ජීවිතේ ප්‍රධාන අරමුණ බවට පත් කරගෙන තියෙන කනව බොනවට වඩා වැඩි කාලයක් කන්න බොන්න ඉඳගත්තු තැන පවා මේකෝ බෝබෝ ඉන්නේ ළමයි කොච්චර ඉන්නවද කෑම මේසේ. එහෙමයි. කන්නේ මොනවද කනේකේ රහත් తీරවද මොකක්වම අවබෝධයක් නැති ඒ කොච්චරද ඒතර විනය පොතනද කියන්නේ මේ ආහාර ගන්නකොට පවත් හොඳ සිහියෙන් ආහාර ගත යුතුයි කියලා. ඔව් ඒක බුදුහොඳරෝ පින්නපාත පිළිබඳව කොච්චර කරුණු දේශනා කරලා තියෙනවද. ඉතින් අද ඒ හැම දෙයකින්ම විනය පරිහානියට පත් කරවන්න හේතුබූත වෙලා තියෙන සමහර බණ්ඩ අරක වගේ පෞද්ගලිකව අපි හිතමු දැන් පෙම්වතෙක් හා පෙම්වතියක් දෙන්නෙක් ඉන්නවා විවාහ ගිවිස ගන්න බලාපොරොත්තු වෙන මොන හරි හේතුවක් නිසා මේක දෙකඩ වෙනවා. ඊට පස්සේ අර කාන්තාවත් එක්ක අර මිත්‍රශීලී වෙලා හිටපු වෙලාවේ ගත්ත එක පින්තූරයක් අරගෙන මොනතරම් මේ පින්තූර හදලා මේ අනාචාරයේ දෙන හැටි පෙන්නලා මොනතරම් ಜಾති කරන්න පුළුවන් ප්‍රමාණයට මේ විනයවාදී තරට මේක ගෙනල්ලා තියෙනවාද. ඊට සමහර කී දෙනෙක් අද සියදි විහානි කරගෙන තියෙනවාද. දැන් මේවා Facebook වලට එහෙම නැත්නම් මේවා මාධ්‍යයට මුදා හරිනවා. උඹ මෙන්න මේ මෙච්චර මුදලක් මට දුන්නේ නැත්නම් කොහොම මේක ගෙවා ගන්න බැරි නම් සියදි විහානි කරගෙන අවස්ථා කොච්චර තියෙනවද. ඒ නිසා වැඩිපුරම මේ අපේ වගේ රටවල් වල මේක භාවිතා වෙන්නේ සමාජයේ යහපතට නෙමෙයි අපගමනයටමයි. ඒ නිසා යම් නියාමනයක අවශ්‍යතාවයකුත් පෙනෙනවා. ඇත්තටම නියාමනයක අවශ්‍යතාවයක් පේනවා. හොඳයි මම හිතන්නේ ඔබ තේරුම් ගන්න මේ අර මම දැක්ක පහුගිය කාලේ Facebook වල එහෙම වැඩි වශයෙන් කතා බහට ලක් වුණ කාරණාවක් තමයි මේ මුහුණු පොත පින් පොත කරගමු කියලා. හොඳ දෙයක් වපුරන්නට යහපත් දෙයක් අර්ථ ගන්වන්නට සහ සමාජයේ නොදැනුවත් දෙයක් දැනුවත් කර කියන්නේ සමාජයේ ඕනෑම දැනුවත් කිරීමට මේ ඕනෑම දෙයක් යොදා ගන්නට වඩා හරවත් දෙයක් දැනුවත් කරන්නට මේ වගේ මාධ්‍ය යොදා ගන්නවා නම් මම හිතන්නේ ඒ තුළ සමාජයේ පිරිහීමකට වඩා බැබලීමක් සිදු වේවි. හැබැයි අපේ අවාසනාව අපි ක්‍රියා කරන ආකාරයේ වැරද්ද අපි සමාජගත විය යුතු නැති දේවල්ම තමයි සමාජගත කරන්නට උත්සාහ දරන්නේ. ඇතැම් වෙලාවට මේ තුළ ද්වේෂය, වෛරය, ක්‍රෝධය නිරන්තරයෙන්ම බුරබුරා නැගෙනවා. ඒ නිසාම උදෑසන අවදි වුණු මොහොතේ අපි ඉස්සර නම් උදෑසන අවදි වුණේ ගුවන්විදුලියේ ගීතයකට හරි සාරවත් වැඩසටහනකට හරි ශ්‍රවණය කරමින් නැත්නම් පිරිත් සූත්‍ර දේශනා ශ්‍රවණය කරමින් එහෙම තමයි අපි අවදි වුණේ. අද ඒ තත්ත්වෙන් එපිටට ගිහිල්ලා අපි බොහෝ වෙලාවට මේ සමාජ මාධ්‍ය මේ වගේ දේවල් ඇසුරේ අවදි වෙන මොහොතේ ඉඳලා නින්දට යන මොහොත දක්වාත් හිත විකෘති කරගෙන තිබෙන්නේ. ඉතින් අර අපේ හාමුදුරුවෝ කිව්වා වගේ කොච්චර බණ කිව්වත් අපේ ඔළුවට දාන වතුර ටික නිකන් ඇඟ හරහා වැටෙනවා මිසක් ඇතුළට කිඳා බහින්නේ නැහැ වගේ නිකන් ඇතුළට කිඳා බහින්නේ නැතුව මේ ධර්මයත් අපතේ යන්නට ඇතැම් වෙලාවට සිදු වෙන්නේ. නැත්නම් ධර්මාවබෝධයට අපි හීන වෙන්නේ මේ වගේ තත්ත්වයන් නිසා වෙන්නට පුළුවන්. ඒ නිසා ග්‍රහණය කරගත යුතු දේ ග්‍රහණය කරගන්නට නැනස ඔබට පැහැදේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තව සාකච්ඡා කරමු ආශ්‍රිතවත් තවත් වටිනා වූ කාරණා පිළිබඳව. ඊට මත්තෙන් දුරකථනයට අවස්ථාව ලබා දෙන්න සූදානම් 0112553363න් කෙනෙකු සම්බන්ධ වෙලා සිටිනවා. ආයිබෝවන්. ඔබට අවස්ථාව තිබෙනවා. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පාදානස්කාර පූර්වක මේ ප්‍රශ්නය ගැටළු ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කරනවා. ඔව්. කොහොමද ස්වාමීන් වහන්සේ මනසින් නික්මෙන්න කියන්නේ? ඒ ගැටළු තමයි මට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. හොඳයි. තව එමතුමක් තිබෙනවා. අපි ඔබට අවස්ථාව ලබා දෙනවා. ආයිබෝවන්. ඔව් ඔබට අවස්ථාව තිබෙනවා. ආයිබෝවන්. ආයිබෝවන් දරුවන් සරණයි. මේ මිනිස් ජීවිතයේ බුදුමග යන්නට අවවාද අනුශාසනා දෙන සංඝ පිරිතුන් වහන්සේලා අතර මගේ සිත නෙත ගැතුණු තවත් ස්වාමීන් වහන්සේ නමක් ඔබ වහන්සේ මට දුර සිටියත් දුරකටක සිටියත් මගේ සිත කය සිදොරින් ඈත සිටගෙන ඔබ වහන්සේ දෙපා මුල සිරස නමාදෝත් මුදුනින් නමස්කාර කරනවා ස්වාමීන් වහන්සේ සාදු 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 මට ඔබ වහන්සේගෙන් ධර්ම දේශනා කරන වෙලාවේදී සීල් සමාදන් වෙන දවසේ සීල් ඉල්ලන්නට වාක්‍යයක් අපි දන්න මව්බසින් දේශනා කාර්යාලය කෙරෙව්වා. ඒකට පුළුවන් නම් මට අසරණ අපි අහන්නේ නෙමෙයි අනුකම්පා පිණිස මේ හොඳයි මටත් හිතෙනවා මටත් අනුකම්පා පිණිස අපේ හාමුදුරුවෝ ඔය මතක් කළොත් හොඳයි. නැත්නම් අපිට මේ සතියෙම ඔය කවි ටික නැවත නැවත කියන තමයි වෙන්නේ. ඒ නිසා අපේ හාමුදුරනේ මනසින් නික්මෙන්නේ කොහොමද? මනසින් නික්මීමේ අවශ්‍යතාවය කොහොමද? මං හිතන්නේ මම ඉතින්සලා ඔක කටපාඩම් කරවලක් තියෙනවා. දැන් බුදුහාමුදුරු දිහා බලාගෙන කෙනෙකුට තමන්ගේ නෙක්කම්ම පාරමිතාව පුරන්න පුළුවන්.
ඒක මේ විදිහට පිරුවොත් ලස්සනයි. ගතින් අබිනික්මන් කිරීමට නොහැකි මොත් බුදු හිමියනේ මට සිතින් අබිනික්මන් කිරීමට හැකිය මගේ බුදු හිමියනේ මට. ඒක ලියලා තියාගන්න. මම කියනවා හුඟක් ඒවා ලියලා පේන තැනක තියාගන්න ඕන. එතකොට තමයි මේම ලියාගෙන තියෙන ඒකින්ද මතක් වෙනවා. මතක් වෙනවනේ. ඇත්තටම මේක නිතර භාවිතා කරනකොට අපිට සසලින් නික්මෙන්නයි ඕන. නමුත් ගෘහස්ත ජීවිත ගෙවන සම්බාධ කරදර මැද ජීවත් වෙන ගියන්ට ගෙදරින් අබිනික්මන් කරන්න බෑ. පැවිදි වෙන්න ලැබෙන්නේ ලක්ෂ ගානකින් එක්කෙනෙකුට. එතකොට ඒ නිසා පැවිද්ද වේවා ගිහිය වේවා මේ දෙගොල්ලම මේක කටපාඩම් කරගන්න එක හොඳයි. ගතින් අබිනික්මන් කිරීමට නොහැකි මොත් බුදු හිමියනේ මට සිතින් අබිනික්මන් කිරීමට හැකිය මගේ බුදු හිමියනේ මට. මේ බුදුන් වදින ගාථා කෝටියක් කියනවට වඩා ගාථා කියන එකෙන් ලැබෙන හරය ඵලය ජීවිතයට ලං කරගෙන නෙලා ගන්න නම් මේක පුරුදු වුණොත් මේක පුහුණු වුණොත් අපි ගතින් අපිට අයින් වෙලා යන්න බැරි වුණාට ගෘහස්ත ජීවිතයේ තුලම සියල්ල සිතින් ටික ටික අතහැරලා තමන් අර කිව්වාගේ සරියුත් මුගලන් දෙදෙනා වහන්සේලා කිව්වාගේ විවේකව ඉන්නයි මට අවශ්‍ය. 1000ක් එක්ක හිටියත් කෙනෙකුට තමන්ගේ හිත හැමෝම තමන්ට ගැළපෙන විදියට ජීවත් වෙලා තමන්ට ගැළපෙන විදියට හිත සතුටු කරලා ඉන්නවා නම් හොඳයි කියලා හිතුවට කවදාවත් ඒක මේ සංකීර්ණ සමාජයේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා හොඳම දේ තමයි තනියෙන් හිත හදාගෙන ඉන්න එක. හිත වෙන් කරගෙන ජීවත් වෙන එක. අපි ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නෙත් ඒ දෙන්නේ ස්වාමීන් වහන්සේ. දැන් අපි අපිට ඕන විදිහට සමාජය වෙනස් විය යුතුයි කියලා අපි හිතනවා. අපිට කියන අපි බලාපොරොත්තු වෙන විදිහට ප්‍රතිචාරයක් අපිට අපි අසුරු කරන්නන්ගෙන් ලැබිය යුතුයි කියලා අපි හිතනවා. ඒ කියන්නේ අපේ හිතේ වැරද්දක් ඒ තියෙන්නේ. අපේ හිතේ වැරද්දක් තියෙන්නේ අපි අනිත් අය අපි හිතන විදිහට ඉන්න ඕන කියලා හිතනවා. එහෙමයි. ඒ අය හිතනවා ඒගොල්ලෝ කැමති විදිහට අපි ඉන්න ඕන කියලා. ඉතින් හැමදාම ගැටුමක්නේ. හැමදාම ගැටුම. පරස්පරයි හැමදාම. මව්පියෝ හිතනවා මගේ දරුවෝ මං කියන දේ කරන්න ඕන. මට ඕන හැටියට ඉන්න ඕන. දරුවෝ හිතනවා අපේ අම්මට තේරෙන්නේ නැහැ. අපේ තාත්තට තේරෙන්නේ නැහැ. ඒ අම්මා තාත්තා අපි තේරෙන අපි කියලා දුන්නාම ඒ විදිහට ඉන්න ඕන කියලා දරුවෝ හිතනවා. දෙගොල්ල හැමදාම ඉන්නේ ගැටීමේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර ඔබ වහන්සේ දේශනාවේදී සිහිපත් කළා කෝකාලික ගමට යන්නට කලින් සරියුත් මුගලන් අග්‍ර ශ්‍රාවකයන්න් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගත්තා. ඔව්. ඒකට යම් කෙනෙක් හිතන්න පුළුවන් අපි අම්මලා තාත්තලා කියන එක එහෙනම් අහන්න ඕනේ නැහැ. ඔව්. අපිට ඕනේ දිහට හිටියාම හරි කියලා. එතකොට අම්මලා තාත්තලා හිතන්න පුළුවන් මං කියන විදිහටමයි දරුවෝ ඉන්න ඕන කියලා. එතකොට ඔය උතන පොඩි ප්‍රශ්නයක් එනවා නේද? අපහොපඩ මගෙන් අහන්න. ඒ කියන්නේ දැන් ඔබ වහන්සේ සිහිපත් කළා දෙපැත්තට ඒ අයගේ ඕන විදිහට ඉන්න එක තමයි. ඒ කියන්නේ මම හිතනවා මට ඕන විදිහට අනික් අය ඉන්න ඕන කියලා. එතකොට ඒ අය හිතනවා ඒ අයට ඕන විදිහට මම ඉන්න ඕන කියලා. දැන් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගන්න යනවා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ගිහිල්ලා අවසර ගන්නවා. ඉතින් එතකොට අර අපි මට ඕන විදිහට ඉන්න ඕන කියලා හිතුවා නම් එහෙම අවසර ගන්න ඕනේ නැහැ නේද? ඕනේ නැහැ. දැන් සරියුත් මංගල දෙදෙනා වහන්සේලා මොනතරම් නිහතමානී දේ ඇති. එහෙමයි. දැන් භාග්‍යතුන් වහන්සේගෙන් නොඅසා උන්වහන්සේලාට තීරණයක් ගන්න පුළුවන්. මොකද උන්වහන්සේගේ අරහත් භාවය සිව්පිලිසිමියාපත් අරහත් භාවයක්. ඒ නිසා උන්වහන්සේට මතු ආපදාපන්න යමක් සිද්ධ වෙන්න තියෙනවා නම් ඒව පවා දකින්න පුළුවන්. ඒව පවා පේන දියුණු තත්ත්වයක් තියෙන්නේ. එහෙම තියෙද්දි බුදුරජාණන් වහන්සේ අවසරයක් ලබා ගන්න ශාස්ත්‍රවරයාගේ අවසරයෙන් තොරව ගමනක් ගියොත් එයාට වරදිනවමයි. අම්මා තාත්තගේ හිත රිද්දවල අම්මා තාත්තට හිතුවක්කාරකම් කරලා එපා කියද්දි තීරණයක් ගන්නවා නේද? ජීවිතේ කවදා හරි විඳවනවා. විවාහය වෙන්න පුළුවන්. වෙනත් දෙයක් වෙන්න පුළුවන්. පුතේ මේක කරන්න එපා කිව්වොත් ඒක කරන්න එපා. කළොත් කවදා හරි වරදිනවා. ළඟදි වරදින්නේ නැහැ. දියුණුනා වගේ පේනවා. නමුත් යම් දවසක ගින්දර උහුලන්න සිද්ධ වෙනවා. අපි මෙහෙම හිතමු. සමහර දියණියක් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අම්මා තාත්තගේ හිත රිද්දලා මං එයා එක්කමයි යන්නේ මට වෙන විවාහයක් ඕන නැහැ කියලා අම්මාලා තාත්තලා විරුද්ධ නම් මට මොකවත් එපා මං යනවා කියලා යනවා. එතකොට ඒ අම්මා තාත්තට ඇවිලෙන ගින්දර ගැන දරුවට මොහොතකටවත් හිතෙන්නේ නැහැ. එහෙම ගිනි උහුලන මව්පියෝ මේ වෙලාවේ මේ බණ අහනවා ඇති. නමුත් ඒකේ විපාකය අපි හිතමුකෝ එයාගේ ජීවිත කාලයේ තියෙන තාක්කල් කටුක විපාකයක් ලෞකිකව ලැබෙන්නේ නැහැ. නමුත් එයාගේ දරුවෝ ලොකු මහත් වෙලා කවදා හරි තමන් අම්මට දුන්න ගින්දර එයාටත් තමන්ගේ දරුවන්ගේ විඳින්න වෙනවා. වැල්පොලි ක්‍රමයට හරි කර්ම විපාකෙ විඳින්න වෙනවා. ඒකයි හිතුවක්කාරකම් කරන්න එපා කියන්නේ. හිතුවක්කාරකම් කළොත් ජීවිතේ වරදිනවමයි. ඒ කියන්නේ දැන් අර ඔබ වහන්සේ කියන විදිහට දෙමව්පියෝ යම් අවවාදයක් දෙනවා නම් අපි ඒක මං අර මුලින් සිහිපත් කළ ආකාරයට මට ඕන විදිහට ඉන්නවට වඩා
මේ තුලින් මට ලැබෙන දේ මොකද්ද කියන එක හිතුවනම් එහෙම ওই තත්ත්වය ඇති වෙන්නේ නැහැ. ඇත්තටම. දැන් අනිත් එක දැන් බුදුහාරොත් කරනවා ඇහුවම සරියුත් මුගලන්දේවනා වහන්සේලාට නොපෙනුණු යම් දෙයක් තියෙනවා නම් එතන උන්වහන්සේලාට විපතක් වෙන්න තියෙනවා නම් එහෙමයි. ඒ විපතෙන් බුදුරජාණන් වහන්සේ ඔය ගමනේ යන්න එපා. ඔයාලට මේ ගමනේදී විපතක් වෙනවා. ඒ විපතෙන් අත්මුදව ගන්න ලොකු උපකාරයක් වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ උපදෙස් ලබා ගැනීම. හොඳයි අපි තව හැමතුමකට අර සිල්ලිල්ලන ගාතාව අමතක කරන්නේ නැහැ. අපි ඒ පිළිබඳව සිහිපත් කරනවා. මේ දැන් ගාතාව නෙමෙයි ඇය ඇහුවේ. ඇය අර කවිතුන යහන්නේ. ඔව් කවිතුන තමයි. සිංහල මව්බසින් කියන බැරි වෙලාවත් දැන් ඔක ලියලා එවන්නම් කිව්වොත් එම අලි කරදරයක්. ඒක හරියන්නේ නේද? කියන්න දැන් අපිට එක්කෙනෙක් ඉල්ලන්නේ නැහැ මුළු ලංකාවෙම පාර ලියුම් තෝගයකට උත්තර ලියන්න වෙනම කාර්යාලයක් දාන්න වෙනවා. ඔබ මේ අපි මේ වැඩසටහන අවසාන හරියදී අපේ හාමුදුරුවෝ ඒ කවිතුන කියයි පටිගත කරගන්න පුළුවන් යන්ත්‍රයක් තියෙනවා නම් මොකක් හරි තියාගන්න නැත්නම් බෑ මට ඒක විවාදන්නේ අර සුදුරංගිට පාඩක්. අපි අවසාන හරියදී ලබා දෙන්න බලමු. ඒ කවිතුන අපි තව දුරකථන මෙතුමකට අවස්ථාව ලබා දෙනවා. අයිබෝවන්. ඔව්. ඔබේ ගුවන් විදුලි ශබ්දය අඩු කරන්න රේඩියෝ එකේ ශබ්දය ටිකක් අඩු කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අනිත් අයත් දුරකථනයෙන් සම්බන්ධ වෙනකොට රේඩියෝ යන්ත්‍රයේ ශබ්දය ටිකක් අඩු කරලා සම්බන්ධ වෙන්න නැත්නම් ප්‍රතිරාවය නැගෙනවා. ඒ නිසා අපේ ඔබට අපේ සමග කරන සාකච්ඡාව බාධා වෙන්න පුළුවන්. හඬ ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ශබ්දය අඩු කරලා ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි. අපේ නායක හාමුදුරනේ මට දැනගන්න අවශ්‍යයි මේ ඉස්සර අපි සායක දානයක් හාමුදුරුවන්ට දෙනකොට ඔබතුමාගේ රේඩියෝ එකේ ශබ්ද ටිකක් හොඳට අඩු කරන්නකෝ. ඊට පස්සේ අපිට පැහැදිලි වෙහෙයි. ශබ්ද හොඳට අඩු කරන්න. ඊට පස්සේ අපේ හාමුදුරුවෝ පිළිතුරු ලබා දෙනකොට ශබ්ද වැඩි කරගන්න. ගමටම ඇහෙන්න හරි කමන්නේ. තෙරුවන් සරණයි නායක හාමුදුරනේ. මම මේ ඉකඩුවේ ලයිනල් කියලා කෙනෙක් කතා කරන්නේ. මේ ඉස්සර සායක දානයක් දෙනකොට ස්වාමින් වහන්සේලා ඉදිරියට වඩම්මලාවර වෙලා අර ප්‍රථම භාගයේ හාමුදුරන්ට පිරිකරත් සමග වැඩපුල් නායක හාමුදුරුවෝ හරි වස්වැඩි ලොකු හාමුදුරන්ට හරි දීලා පඨම භාගෝ කියලා ඒ ගාතාව කියලා පූජා කරනවා. දැන් ඒ සිරිත නැත්තටම නැති වෙලා වගේ ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා මම හිතන්නේ ඒක ඉතාමත්ම වැදගත් කාර්යයක් කොටයි මම හිතන්නේ. ඒක ඔබ වහන්සේ හිතන ආකාරය ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේ කරුණා පෙරදරිව විග්‍රහයක් කරනවා නම් හොඳයි කියලායි මම කියන්නේ. හොඳයි. තව එමතුමක් තිබෙන අපේ හාමුදුරනේ අපි ඊටත් අවස්ථාව ලබා දෙමු. අයිබෝවන්. ඔව් ඔබට අවස්ථාව. මට දැනගන්න ඕන අපේ හාමුදුරන්ගේ බණ මම ඉතා සාදර ගෞරවණීය මම හැමදාම බිහි වුණකොට පස්පාටින් මල් පූජා කරන්න මට ආසයි. ඉතින් ලැබුණ අවස්ථාවක ඒ පස්පාටින් මම මල් පූජා කරනවා තුන් වේලටම බුද්ධ නාගහනව අපේ හාමුදුරන්ගේ බණ අහන්න මම හදිම ආසයි. අපේ හාමුදුරන්ගෙන් දැනගන්න කැමති පස්පාටින් පූජා කරන්න ක්‍රම නැද්ද කියලා. පස්පාටින් ඒ කියන්නේ පාට පහකින්ද? ඔව් පාට පහින්. පාට පහකින් මල් පූජා කිරීම මොකද්ද විශේෂත්වය කියන කාරණේ. හොඳයි අපි සාමාන්‍යයෙන් ඉස්සර පුරුදු වෙලා තිබුණා බෝධි පූජාවල් කරනකොට අපේ සමාජයේ මේ පස් පාට පහකින් මල් අරගෙන ගිහලා බෝධි පූජාවල් තියන්නවනේ. එතකොට ග්‍රහ දෝෂ නිරාකරණය කරගන්න පුළුවන්. මේ වගේ ආදි වශයෙන් අපේ යම් ආකාරයේ අදහස් තිබුණ සම්ප්‍රදායන් තුළ යම් කාරණා සිද්ධ කළා. මේවා පිළිබඳව ඇතැම් වෙලාවට මේ තුළ තිබෙනා වූ හරය අපි හඳුනන්නට නැති වෙන්නත් පුළුවන්. සමහරලාට හරසුන් දේවල් වෙන්නත් ඇතැම් වෙලාවට ඉඩ කඩක් තිබෙන අපි දන්නේ කොහොමද කියන කාරණේ. කොහොම නමුත් දැන කියා ගැනීම වැදගත්. අපේ හාමුදුරන් වහන්සේ ඒ පිළිබඳවත් ඔබට කාරණා පැහැදිලි කර දෙයි. හොඳයි. අපේ ලයනල් මහත්මයා අහපු ප්‍රශ්නෙට අපි පළමුවෙන් උත්තර දීලා ඉමු. ඇත්තට පුරාණ කාලේ අපටත් මතකයි. හැබැයි ඒක මම දැක්කේ ලංකාවේ එක පළාත්වල ස්වාමීන් වහන්සේලා පවත්වාගෙන ආපු සම්ප්‍රදායක්. නමුත් ඒක ඉතා හොඳ සම්ප්‍රදායක්. ඒ කියන්නේ දැන් දාන සාංගික ලොක්කම ඉවර වුණාම නැවත ඒ සංඝ පෙළේ ඉන්න තෙරවරයන් වහන්සේට තේරාසනේ හොබවන ස්වාමින් වහන්සේට ඊට වඩා බාල ස්වාමීන් වහන්සේ නමක් විසින් මේ බාණනේහි දක්ෂ විනය කර්මී දක්ෂ ස්වාමීන් වහන්සේ නමක් විසින් වාක්‍යයක් කියනවා. අයං පඨම භාගෝ මහා තේරස්ස පාපුනාති අවශේෂා භාගා අම්හා කං පාපුනන්ති කියලා අයම් පඨම භාගෝ මේ සංඝීක කරපු දානයේ ප්‍රථම භාගය අයම් පඨම භාගෝ මහා තේරස්ස පාපුනාති ලොකු හාමුදුරන්ට පූජා වේවා මහා තෙරස්ස පාපුනාති අවශේෂා භාගය ඉතුරු භාගය අම්හා කම් පාපුනන්ති අපට පැමිණේවා කියලා
විනය වාක්‍ය ප්‍රකාශ කරනවා. ඒක නිකන් අර දානයේ තියෙන අග්‍රභාවයේ තවදුරටත් ගොඩනගින්න. දැන් අපි බොහෝ දේවල් තියෙන්නේ ශ්‍රද්ධාව දියුණු කරන්නනේ. ඉතින් ඒ නිසා මේ අපේ ඒ පළාත්වලෙන් හරි ස්වාමීන් වහන්සේලා එක හුරු වෙලා තිබුණා නම් නැවත වාරයක් ඒකට පණ දෙනවා නම් ඒක හුඟක් හොඳයි. ඔබතුමා කලේ හොඳ යෝජනාවක් කියලා හඳුන්වා දෙන්න පුළුවන්. නමුත් ඒකට බලහත්කාර කිරීමක් කරන්න බෑ. ඉතින් නමුත් සමස්තයක් ලෙස තව කෙනෙකුට ඔක තර්කානුකූලව යම් උත්තරයක් දෙන්නත් පුළුවන්. දැන් සංඝික කලාවට පස්සේ බුදුහාමුදුරන්ට අග්‍රභාගය දුන්නාට පස්සේ ආයිත් ඒකේ අග්‍රභාගයක් වෙන් කරන්න දෙයක් නැහැ කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. කියන්නේ බුද්ධ පූජාව තමයි අග්‍රභාගය. බුද්ධ පූජාව අග්‍රභාගය. ඊට පස්සේ ඉන්න සියලු දෙනා වහන්සේලාට තමයි අවශේෂාභාගය. අම්මා කම්පාපුණන්ති. දැන් නැත්තම් එතන ඉන්න හාමුදුරන්ට ආයේ මූලික භාගය දීලා එතකොට තුන්වෙනි කාණ්ඩේ තමයි අපිට හම්බෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම නැතත් ඒක යමුත්තක් නෑ අපි මේ ටික කියා දෙන එක තමයි හුඟක් වටින්නේ. අද අර අනිත් ප්‍රශ්නේ පාට පහේ මල්. නීල පීත ලෝහිත ඕදාත මාන්ජෙට්ට කියන්නේ වර්ණ පහ. සවනක් ගන්න බුද්ධ රාශි මාලාවන්ට කරන පූජාව වෙනුවෙන් තමයි පාට පහේ මල් පූජාව සිද්ධ කරන්නේ. ඒ පාට පහේ මල් පූජා කරන වෙලාවට පාඩම් කරගත්තොත් හොඳයි. අර නිරෝධ සමාපත්තිතෝ ඔට්ට ඉත්වා විහෙරති නිසින්නස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමිනා පුප්පේන පූජේමි ඉදම් පුප්ප පූජම් බුද්ධ පච්චේක බුද්ධග්ග ශාවකාදී වශයෙන් කියන ගාතාව. ඒක නිරෝධ සමාපත්තියට සමවැදී නැගී සිටි මොහොතේ ඒ උත්තමයන් වහන්සේගෙන් සවනක් ගන්න බුද්ධ රස මාලා විහිදෙනවා. ඒතර ඒකෙන් ප්‍රභාස්වර කියලා කියන්නේ අර නීල පීත ලෝහිත ඕදාත මාන්ජෂ්ඨ කියන වර්ණ පහම එකට එකතු වෙච්ච එක තමයි ප්‍රභාස්වර කියන්නේ. ඒක තමයි 6 කියලා කියන්නේ. ඒ සවනක් ගන්න බුද්ධ රස මාලා කියන්නේ ඒකට. ඉතින් පාට අපිට මේ එහෙම නැතිනම් බයි කලර් ගන්න ඕන පාට පහෙන් එකට එකතු කරලා මල් 6ක් වෙන්න ඕන. පද්ද කරලා හදා ගන්න ඕන. ඔව් හදා ගන්න ඕන. නමුත් අර පාට පහෙම මල් එක පොකුරක් ඇටියට හදලා ප්‍රභාස්වර පූජාවක් වශයෙන් කරත් කමන. අන්න ඒවා දැන් ওই 10 ගණන් ලක්ෂ ගණන් මල් පූජා කරන තැන් වල කරන්න තියෙන ආදර්ශවත් පින්කම් ඒවා. එහෙමයි. බුදුරස් මාලාවට උපහාර පූජාව වශයෙන් තමයි මේ මල් පූජාව කියලා. බොහොම හොඳ අදහසක් ඒ පාට පහේ මල් පූජාව ගැන. ඒ ප්‍රශ්න දෙකම ඇත්තටම හොඳයි. මොකද මේ යුගයේ සබහදේවා සැඟවුණු කාරණා. ඒව පිළිබඳව දැන කියා ගන්න හොඳ තෝතැන්නක් අපේ මේ වැඩසටහන් පස්සේ කරන සාකච්ඡාව. හොඳයි මම හිතන්නේ ඒ වගේම විශේෂයෙන්ම දැන් මීට අද 16 වෙනිදා 14 වෙනිදා තමයි පෙම්වතුන්ගේ දිනේ වැලන්ටයින් ඩේ එක කියලා අපි කිව්වේ. ඔව්. සැමරුවේ. එදා හරි විශේෂත්වයක් තමයි මේ බෞද්ධ කොඩිය නිර්මාණය වීම. එදින තමයි සිදු වෙලා තිබුණේ. බොහෝ දෙනෙකුට ඒක අමතක වෙලා තිබුණා. මට හිතෙනවා ඒකත් මේ අවස්ථාවේම සිහිපත් කළා නම් වඩාත් වැදගත් කියලා. වහන්සේ අර පාට පහේ මල් කියනකොට මේ ෂඩ්වර්ණ බුද්ධ රශ්මි ධාරාවන් සිහිපත් වෙනවා අපිට බෞද්ධ ධජය දිහා බැලුවාම දැක්කහම. ඉතින් ඉදා අපේ බෞද්ධයන් විදිහට බොහොම සතුටෙන් සිහිපත් කරනකොට බෞද්ධ කොඩිය නිර්මාණය වුණේ 14 පෙබරවාරි 14 වෙනිදා වගේ දවසක්. එයත් මතක තබා ගන්න සැඟවුණු දේවල් පිළිබඳව අවධානය යොමු කරනවා වගේම අපේ උරුමයන් පිළිබඳව අපේ සංස්කෘතිය පිළිබඳව අපේ ආගම දහම පිළිබඳව එහි සංකේතයන් පිළිබඳව හරපද්ධතීන් අපේ මනස තුල තිබෙන්න ඕන. ඒ විට අපේ ශ්‍රද්ධාව තවත් වැඩි වේ. ඒ නිසායි මම ඒ කාරණාව සිහිපත් කළේ. 0112555363 දුරකථනය විවෘතව තිබෙන ඔබේ ප්‍රශ්න වෙනුවෙන් තව කෙනෙකුට අවස්ථාව ලබා දෙන්න අපි සූදානම්. දුරකථනය ඇඳී සිටින අයිබෝවන් අයිබෝවන් අවසරයි අපේ පින්වත් ලොකු හාමුදුරුවනේ පෙරවස් සර්ණයි. ප්‍රථමයෙන්ම අපේ ගෞරවනීය ලොකු හාමුදුරුවන්ටත් ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනෙහි වැඩ සිටින අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් මෙහෙණින් වහන්සේලාට සුදු අම්මැතුළු හැමට වරුණයියට මෙම උතුම් ධර්ම දානමය කුසලයන් මෙම භවයේදීම උතුම් නිවනින් සැනසෙන්නට හේතු වාසනාම වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම සුදර්ශන ධර්මනිකේතනෙහි අපේ නොනින් මෙහෙවරක් එක කරන අපේ සුදු අම්මවත් විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා පූර්වක සිහිපත් කරනවා. මේ මාමනේ ඔක්කොම එයා මොකද කරන්නේ? මන්නේ කරන්නේ. එහෙමයි හාමුදුරනේ පෙරවසරණින් ධර්මනිකේතනයේ සියලු කටයුතු සරපකාරීම සාර්ථකව කරගෙන යන්න උතුම් තෙරුවනේ පීඨ ආරක්ෂාව ආශිර්වාදයෙන් ලැබෙන්න කියලා අපේ හාමුදුරනේ මම හිතන්නේ ඉරුවානා පුත්තුහන්සේ ග්‍රන්ථයේහි සතර කමඨහන් ගාථාවල බුද්ධානුස්සතිය, මිත්‍යානුස්සතිය, අසුභානුස්සතිය ඒ හාමුදුරුව අපිට කවියෙන් පැහැදිලි කළා. මරණානුස්සතිය ගාථා කීපය ලබන සතියේ හෝ කවියෙන් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම්
ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ. ඔව් මේ දෝනි නම කියහන්. මම අපේ හාමුදුරුවනේ මම පාදුකින් රෝෂණී කතා කරන්නේ. අන්න හරිද. දැන් කෙල්ලේ එහෙනම් ලබන සතියේ මරණානුස්සතිය පිළිබඳව කවි ටික කියලා දෙන්නම්. මම හිතන්නේ ඒකෙත් කවි 10ක් 12ක් විතර තියෙනවා. එහෙමයි. නමුත් හැබැයි මේ මං හිතන්නේ දුවේ අපේ අර පොතක් තියෙනවා දුව ඒකත් පොඩ්ඩක් අරගෙන බලන්න ජීවිතය තුළින් තිලකුණු කියලා. ඒ පොතේ මම උපමාත් එක්ක සේරම ලියලා තියෙනවා පුතේ. හොඳයි අපිට වැඩසටහනට සමු දෙන්නත් කාල වේලාව ක්‍රමක්‍රමයෙන් ලං වෙලා තිබෙන නිසා තව ඇමතුමක් තිබෙනවා කියලා අපි සිල් සිහිපත් කරනවා. අපි අවස්ථාව ලබා දීලා වැඩසටහනට සමු දෙන්න මතෙන් අර කවි මේ කවි නෙමෙයි මේ අපේ හැමතුරු සිහිපත් සිල්ලිලන කවි ටික සිහිපත් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. දුරකථනයේ සිටින ඔබට අවස්ථාවක් තිබෙනවා. අයිබෝවන්. හොඳයි දුරකථනයේ විසන්දිලා අපේ සිල්ලිලන කවි සිංහලෙන් තිබෙන කවි ටික සිහිපත් කරලා දෙන්නටයි සූදානම් වෙන්නේ. අපේ සුමන හාමුදුරුවෝ බොහොම අපූර්වට මේ කවි ටික දේශනා කරයි. ඔබ ලියා ගන්න පටිගත කරගන්නයි පටිගත කරගන්න. ඊට අමතරව ඒ ලබා ගන්නට පුළුවන් ක්‍රමවේදයකුත් අපි ඔබට සිහිපත් කර දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ සුමන හාමුදුරන් වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ සිල් ඉල්ලන අපේ හාමුදුරන් වහන්සේ විසින් රචිත සිංහලෙන් සිල් ඉල්ලන කවි මේ පාලි ගාථාවන් එලෙසින් පවත්වා ගන්න ඊට අමතරව මේ බොහොම සමීපව දැනෙන අපේ හැමදෙරෝ කිව්වා දෙයක් කරනකොට ඒක ඇඟට දැනෙන්න ඕන හදට දැනෙන්න ඕන කියලා හදට දැනෙන ආකාරයට ඒ සිල්ලිල්ලීමේ කවි අපේ හැමදෙරණ වහන්සේ දේශනා කරාවි. අවසරයි අපේ හැමදෙරණේ. සසුන් කෙතේ ගුණ සපුරා වැඩ ඉන්න අවසර සංගරුවනේ පායුග නම දින්න ගෞරවයෙන් කෙරෙන ඇරයුම පිළිගන්න මගේ හිත උපෝසත සීලයේ පිහිටන්න තිසරණ සරණ ගත වී සිල් පිහිටන්න සූදානම්ය සමිදුනි දස සිල් ගන්න අනුකම්පා උපදවා මට සිල් දෙන්න කෙරෙනා මගේ මේ ඇරයුම පිළිගන්න සම්බුදු රජුන් ළඟ මගේ තුන් සිතම යොමා බුදු ගුණයට වඳිමි මම මගේ සිරස නමා නිවනින් නිවෙන්නට සසරෙහි නොවී පමා සිල් ගුණ අයද සිටිනෙමි මම සිරස නමා. අනේ පුතා වෙලාව තියෙනවනම් ඒක පදෙන් පදේ කියන්න ලියාගන්නයි නැත්නම් අපට වාදේ. හොඳයි සෝනහඳුර. සසුන් කෙතේ ගුණ සපුරා වැඩ ඉන්න සසුන් කෙතේ ගුණ සපුරා වැඩ ඉන්න අවසර සංගරුවනේ පායුග නම දින්න අවසර සංගරුවනේ පායුග නම දින්න ගෞරවයෙන් කෙරෙන ඇරයුම පිළිගන්න ගෞරවයෙන් කෙරෙන ඇරයුම පිළිගන්න මගේ හිත උපෝසත සීලයේ පිහිටන්න මගේ සිත උපෝසත සීලයේ පිහිටන්න තිසරණ සරණ ගත වී සිල්
පිහිටන්න තිසරණ සරණ ගත විසිල් පිහිටන්න සූදානම්ය සමිඳුනි දස සිල් ගන්න සූදානම්ය සමිඳුනි අට සිල් ගන්න අනුකම්පා උපදවා මට සිල් දෙන්න අනුකම්පා උපදවා මට සිල් දෙන්න කෙරෙනා මගේ මේ ඇරයුම පිළිගන්න කෙරෙනා මගේ මේ ඇරයුම පිළිගන්න සම්බුදු රජුන් ළඟ මගේ තුන් සිතම යොමා සම්බුදු රජුන් ළඟ මගේ තුන් සිතම යොමා බුදු ගුණයට වඳිමි මම මගේ සිරස නමා බුදු ගුණයට වඳිමි මම මගේ සිරස නමා නිවනින් නිවෙන්නට සසරෙහි නොවී පමා නිවෙන්නට සසරෙහි නොවේ පමා සිල් ගුණ අයද සිටි නෙමි මම සිරස නමා සිල් ගුණ අයද සිටි නෙමි මම සිරස නමා හොඳයි මම හිතන්නේ දැන් ඔබේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙලා තිබෙන්නේ. ඊට අමතරව net fm බණ YouTube channel එක හරහා මේ වැඩසටහන ශ්‍රවණය කරන්න ඔබට පුළුවන්. ඒ වැඩසටහන ශ්‍රවණය කරනකොට ඔබට නැවත මේ කවි ටික ලියා ගන්නටත් හැකියාවක් තිබෙනවා. net fm බණ YouTube channel එක හරහා ඔබට net පාමුල ශ්‍රවණය කරන්නටත් ඒ වගේම net radio වේ විකාශය වන සෑම ධර්ම දේශනාවක්ම සිත්නෙත් අසපුව වේවා ධර්ම දක්ෂිනා වේවා මේ සෑම ධර්ම දේශනාවක්ම ධර්ම සාකච්ඡාවක්ම ශ්‍රවණය කිරීමට net fm බණ ඔස්සේ ඔබට හැකියාවක් තිබෙනවා. ඊට අමතරව මේ ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ මේ සිදුවෙන්නා වූ මෙත්නෙත් පාමුල වැඩසටහන කැටවල හේමාලෝක හාමුදුරන් වහන්සේගේ නමින් තිබෙන YouTube channel එක හරහා ඔබට ශ්‍රවණය කිරීමට දැක බලා ගන්නටත් අවකාශය තිබෙනවා. එයත් සිහිපත් කරමින් අද වැඩසටහනෙන් සමුගන්න මොහොතේ අපේ හාමුදුරනේ අපි මේ භූමියට උදව් උපකාර කරන බොහෝ පිරිසක් ඉන්න අතරින් කිහිප දෙනෙක්ට හෝ පුණ්‍ය අනුමෝදනා කිරීම අපේ යුතුයකමක් සේ සලකලා ඔබ වහන්සේට ඒ සඳහා ආරාධනා කරනවා. වාසනාවන්ත පින්නතුනි අප ඔබත් අපත් පුන පුනා බලා සිටි වටිනා මොහොතකට අවකාශ සැලසීම ගැන අපේ මාධ්‍ය ආයතනයේට මගේ පුණ්‍ය අනුමෝදනාව පිරිනමමින් අපි ගොනු කරගෙන තියෙන පුණ්‍ය අනුමෝදනා පිළිවෙලින් එකින් එක කරුණු අරගෙන අපි සාකච්ඡා කරමු. අදට පුණ්‍ය අනුමෝදනා 3ක් සඳහා ඉඩ ලැබෙනවා. මේ 2019 8 වෙනි මාසේ 11 වෙනිදා කරපු ආධාර උපකාර වෙනුවෙන් කරන පුණ්‍ය අනුමෝදනාවයි අද සිද්ධ වෙන්නේ. නාත්තන්ඩියේ පුංචි පාලමේ අංක 86න් ඒ නිවසේහි පොඩිහාමිනේ සමරසිංහ පින්වත් අම්මා මේ පූජා භූමිය ආරම්භක කාලේ පටන් තාමත්ම වැදගත් මෙහෙවරක් පුණ්‍ය භූමියට සිද්ධ කළ කෙනෙක්. රුපියල් 25000ක බරපැනක් මේ වෙනුවෙන් පිළිගන්වලා බීට වසර 45කට පෙර මිනගිය සෙනෙහබර ස්වාම පුරුෂයාට පින් අනුමෝදන් කරවන්නටත් නාත්තන්ඩියේ ශ්‍රී පුෂ්පාරාමේ සියලුම උපාසිකා පිරිසට නිදුක් නිරෝගී සුවයත් පතන්නට පොඩිහාමිනේ සමරසිංහ අම්මා අධිෂ්ඨාන කළා. ඒ වගේම වාද්දුව දනදාවත්ත පාර තල්පිටිය දකුණ අංක 135 නිවසේ W පෙරේරා පින්වත් මෑණියන් රුපියල් 25000ක බරපැනක් පූජා කරමින් වියලි ආහාර පාන ආදී මේ ස්ථානයට පූජා කරමින් දෑවසරකට පෙර මියගිය හෙන්රි ගුණතිලක සෙනෙහබර ස්වාම පුරුෂයාණන්ට පින් අනුමෝදන් කරන්නට දෙපාර්ශ්වයේ මියගිය මව් දෙමව්පියන් ඇතුළු හැමට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම පානදුර ගල්තුඩේ අංක 138 අයිරංගනී පීරිස් පින්වත් මහත්මිය රුපියල් 75000ක් පමණ වටිනා රන් මාලයක් සමග රුපියල් 10000ක බරපැනක් පිළිගන්වමින් සුබනා පීරිස් සොහොයුරිය ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට අපේක්ෂාවෙන් සිදු කළේ සියලු පූජාවන් ශාසන දයාවෙන් පිළිගත් බවත් ඒ සකල ප්‍රාර්ථනා සමෘද්ධව පින්වත් ඔබටත් ස්වර්ණමය හදවතක අයිතිය ලැබේවා සියලු කෙලෙස් දුරු කොට ලබන ශාන්ත සුවයටම මේ සියලු පින්කම් නැමී පවතිවා පාරමිතාවක්ම වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සාදු සාදු සාදු. එහෙමනම් අපි අද මෙත්නෙත් පාමුලෙන් මේ භූමියේ සිට සමුගන්න මොහොතේ ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. තවමත් මේ සෑමලුව සහිත මේ ගොඩනැගිල්ල ඉදිවෙමින් පවතින එහි කටයුතු නිමාවට පත් කරලා නැහැ. ඊට සමගාමීව තවත් බොහෝ අවශ්‍යතාවයන් තිබෙනවා මේ භූමියේදී අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ උදෙසා සිදු කළ යුතු. ඒ සඳහා හිතේ අදහසක් පහළ වෙනවනේ යම් කෙනෙකුගේ මාත් මේ කටයුතු වලට දායක වෙනවා කියලා විස්තර දැනගන්නට පුළුවන් 0.70 131 46 25 0.70 131 46 25 දුරකථන අංකයේ කාර්යාල අංකය අනිත් අංකය 0.333 555 397 0.333 555 397 දුරකථන අංකයේ කාර්යාල අංක ලෙස ඔබට කතා කරලා විස්තර දැනගන්නට පුළුවන්. අපේ හාමුදුරන් වහන්සේගේ දුරකථන අංකය 0.714 222 844 0.714 222 844 දුරකථන අංකයත් ඒ සඳහා විවෘතව තිබෙනවා. ඒ මතක් කිරීමත් සමග අපේ ලබන සතියේ මෙත්නෙත් පාමුලෙන් මේ භූමියේ සිට හමු වෙනවා. ඉන්පසු සතිය අවසාන සතිය මාර්තු 1 වෙනිදා මෙත්නෙත් පාමුල පැවැත්වෙන්නේ ගම්පහ බවුන් පැලැස්ස තුල. බවුන් පැලැස්සේ පින්කම් මාලාව ශාසනයට පූජා කිරීමේ පින්කම් මාලාව එළඹෙන 26 වෙනිදා ආරම්භ වෙනවා. අපි ඔබට මෙත් සිතින් ආරාධනා කරනවා 26 වෙනිදා ඔබේ වටිනා ලේ බිඳුවක් තවත් බොහෝ දෙනෙකුගේ ජීවිතය ආරක්ෂා කිරීම සඳහා ලේ පරිත්‍යාග කිරීමට කැමැති පින්නතුන් එන්න බවුන් පැලැස්සට. ඒ වගේම වෛද්‍ය සායනයට ඇවිල්ලා ඔබේ තිබෙන රෝග පීඩාවන් හඳුනා ගන්න. ඒ සඳහා වෛද්‍ය සායනයේ උදෑසන ඉඳලා පැවැත්වෙනවා. ඊට පසුව පසුදා 27 වෙනිදා උදෑසන අක්ෂි සායනයක් පැවැත්වෙනවා. ඇස් පරීක්ෂා කරගන්නට නෙත් ලබා දෙන සහාය. ඒ වගේම ඊට පසුව ශාසනයට බවුන් පැලැස්ස පූජා කිරීමේ පින්කම ගෞරවනීය මහා සංඝරුවනේ වැඩමවීමෙන් ඔබේ දායක වූ හැම දෙනාගේම සහායෙන් මේ පින්කම පැවැත්වෙනවා. එහිදී ඔබට අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමින් වහන්සේ විසින් මේ පින්කමට සහාය දුන් හැම දෙනා වෙනුවෙන් කෘතගුණ පූජාවක් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. 28 වෙනිදා ඉඳලා 28 29 පළවෙනිදා දක්වා ලෝතුරු තථාගතයන්න් වහන්සේගේ අබිනීලක් බඹර වූ ජීවකේශ ධාතුන් වහන්සේලා ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්නාගත වූ ඒ තථාගත ශ්‍රී ශරීරයේ දරා වැඩ හිඳියේ උතුම් වූ සර්වඥ ධාතුන් වහන්සේලා නික්ලේශී උත්තමයන්න් වහන්සේලා අතර අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ප්‍රධාන කොටගත් 80 මහා ශ්‍රාවකයන්න් වහන්සේලාගෙන් 17 නමක් වූ අරහන්ත ධාතුන් වහන්සේලා බවුන් පැලැස්ස භූමිය තුල වැඩ හිඳිනවා. සිත්සේ වැඳ පුදා ගන්න බුදුරජාණන් වහන්සේ වැඳ පුදා ගන්න ඔබට ආරාධනා කරනවා. ඊට සමගාමීව මෙත්නෙත් පාමුල සිත්නෙත් අසපුව ආදී වැඩසටහන් 29 සහ ඉරිදා කියන දින දෙකේදී 29 සහ පළවෙනිදා කියන දින දෙකේදී ඒ කියන්නේ සෙනසුරාදා ඉරිදා දවස් දෙකේදී ගම්පහ බවුන් පැලැස්සෙහි පැවැත්වෙන ඒ සඳහාත් ඔබට ආරාධනා කරමින් අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ අපේ හාමුදුරන් වහන්සේට මේ ලෝතුරු සසුනේ වටිනාකම තහවුරු කර දෙන ඔබ වහන්සේට ඒ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරන සමස්ත සියලු දෙනා වෙනුවෙන්ම ඒ වගේම ඔබ වහන්සේ රැස් කරන කුසලය ඔබ වහන්සේට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ උතුම් වූ ධර්මාවබෝධයේ උතුම් ඵලයන් නෙලා ගන්නට පාරමී ශක්තියක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මෙත්නෙත් පාමුලෙන් සමුගන්නවා රාත්‍රී 7ට සිත්නෙත් අසපුවෙන් හැමීමේ අපේක්ෂාවෙන් හැම දිනාටම තෙරුවන් සරණයි.